හරි ළමයි. දැන් මං හිතනවා කලින් වීඩියෝ එක බලලා ඒකට අදාළ නෝට් එකේම හදාගන්න ඇති කියලා. දැන් ඒකෙදි අපි කතා කරේ ගොඩක්ම අපි විද්‍යුත් රසායනය හැඳින්වුවා. ඒ විද්‍යුත් රසායනයේ වැදගත්කම පාඩමේ සහ ඊට පස්සේ අපි ඝන ද්‍රව්‍ය හරහා විද්‍යුතේ සන්නායනය කතා කරලා ඒකේ යටතේ අපි ආයේ කතා කරා ඝන ද්‍රව්‍ය වල දා ඝන ද්‍රව්‍ය වල විද්‍යුත් සන්නායනය කිරීමේ ප්‍රතිරෝධය ඊට පස්සේ ආරෝපණය ඊට පස්සේ ප්‍රතිරෝධය සන්නායකතාවය ඒ වගේ කරුණු ටික කතා කරානේ. දැන් මේකදී අපි කතා කරන්න යන්නේ ද්‍රාවණවල විද්‍යුතේ සන්නායනය. ඇත්තටම අපිට වැදගත් වෙන්නේ, ඒ කියන්නේ කෙමිස්ට්‍රි වලට වැදගත් වෙන්නේ ද්‍රාවණවල විද්‍යුතේ සන්නායනය කිරීම. එතකොට ද්‍රාවණ ගත්තොත් හැම එකක්ම විද්‍යුතේ සන්නායනය කරන්නේත් නැහැ. සාමාන්‍ය ද්‍රාවණයක දැන් මතකද ඝන ද්‍රව්‍ය වල විද්‍යුතේ සන්නායනය කරන්න හේතු උනේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන තමයි ආරෝපණ එක තැනක සිට තවත් තැනකට අරන් ගියේ. ද්‍රාවණවල ඉලෙක්ට්‍රෝන නෙවෙයි විද්‍යුතේ සන්නායනය කරන්න හේතු වෙන්නේ. ද්‍රාවණවල හේතුව වෙන්නේ නිදහසේ චලනය විය හැකි අයන. අයන තමා මොකද කරන්නේ? අයන තමා විද්‍යුතේ එක තැනක සිට තවත් තැනකට ගෙනියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඝන ද්‍රව්‍ය වල නම් නිදහසේ චලනය විය හැකි ඉලෙක්ට්‍රෝන, ද්‍රාවණ වල නම් නිදහසේ චලනය විය හැකි අයන තමා. නැත්තම් සචල අයන තමා විද්‍යුතේ සන්නායනය කිරීමට හේතු වෙන්නේ. එතකොට හැම එකකම ඒක වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි ඊට පස්සේ ඒක කතා කරමු. දැන් එහෙනම් මාතෘකාව ලියන්න. මෙහෙම ලියමු අපි. ද්‍රාවණවල විද්‍යුතේ සන්නායනය. ද්‍රාවණවල විද්‍යුතේ සන්නායනය. අපි දැන් ඝන ද්‍රව්‍ය වල ගිය වීඩියෝ එකකින් කතා කරා මේකේ ද්‍රාවණවල විද්‍යුතේ සන්නායනය. එතකොට මේකේ යටතේ අපිට කතා කරන්න තියෙනවා මෙහෙම දෙයක්. ද්‍රාවණයක් ගත්තොත් කොහොමද ද්‍රාවණයක් හැදෙන්නේ? අපි මේ උඩ ගැල්ල මකමු. ඒක පදයක් වගේ මේකට. ද්‍රාවණ කොහොමද අපි හදන්නේ? මම මේක ඔයාලා ද්‍රාව්‍යතා ගුණිතේ මගේ වීඩියෝ ටික හරි මගේ ඉගෙනගෙන හරි තියෙනවා. අපි ඒ වෙලාවෙත් මේක කතා කරා. ද්‍රාවණයක් හැදෙන්නේ කොහොමද? ද්‍රාවණයක් හැදෙන්නේ ද්‍රාව්‍ය ධන ද්‍රාවකේනේ නේද? ද්‍රාවකේනේ. එතකොට ද්‍රාව්‍ය ධන ද්‍රාවක. එතකොට අපි ගත්තොත් ද්‍රාවණයේ ස්වභාවය මත ද්‍රාවකේ නෙවෙයි ගොඩක් වෙලට බලපන් ද්‍රාවණයේ ස්වභාවය මත විද්‍යුතේ සන්නායනය කරනවද නැද්ද කියන එක තීරණය වෙනවා. ඒතර අපි කලින් කතා කරා මතකද විනාඩියකට විතර කලින් විද්‍යුතය සන්නායනය කරන්න හේතු වෙන්නේ ද්‍රාවණය නිදහසේ චලන වේගය හයන. ද්‍රාව්‍යයෙන් හෝ ද්‍රාවකයෙන් නිදහසේ චලනය විය හැකි අයන නිදහස් තියෙනවා නම් ද්‍රාව්‍ය හෝ ද්‍රාවකේ නිදහසේ චලනය වෙන්න පුළුවන් අයන තියෙනවා නම් විද්‍යුතය සන්නායනය වෙනවා. නැත්තම් විද්‍යුතය සන්නායනය වෙන්නේ නැහැ. එච්චරයි. එහෙනම් ලියන්න. එහෙනම් ලිව්වනේ ද්‍රාවණවල විද්‍යුතය සන්නායනය කියලා. එහෙනම් අපි යටින් ලියමු. යම්කිසි ද්‍රාවණයක් විද්‍යුතය සන්නායනය කරන්නේ යම්කිසි ද්‍රාවණයක් විද්‍යුතය සන්නායනය කරන්නේ එම ද්‍රාවණය තුල නිදහසේ චලනය විය හැකි අයන. නිදහසේ චලනය විය හැකි අයන. එනම් සචල අයන පවතින්නේ නම් පමණි. එනම් සචල අයන පවතින්නේ නම් පමණි. යටින් මේක හයිලයිට් කරලා ලියමු. ඝන ද්‍රව්‍ය වල විද්‍යුතේ සන්නායනය කිරීමට හේතු වන්නේ ඉලෙක්ට්‍රෝන වන අතර ඝන ද්‍රව්‍ය වල විද්‍යුතේ සන්නායනය කිරීමට හේතු වන්නේ ඉලෙක්ට්‍රෝන වන අතර ද්‍රාවණවල විද්‍යුතේ සන්නායනය කිරීමට හේතු වන්නේ නිදහසේ චලනය විය හැකි අයනයි. නිදහසේ චලනය විය හැකි අයනයි. මම එහෙම වාක්‍යයක් දෙන්න හේතුව තමයි මේ. එතකොට අර කම්පෙයාර් වෙනවනේ. කම්පැරිසන් එකක් තියෙනවනේ. මේ දෙක අතර. ඒකයි. හරි. එතකොට මම හිතනවා මේක තේරෙන්නේ නැති. එහෙනම් යටින් මෙහෙම අපි ලියමු. ද්‍රාවණයේ ස්වභාවය මත විද්‍යුතේ සන්නායනය වන්නේද නොවන්නේද යන්න තීරණය වේ. ද්‍රාවණයේ ස්වභාවය මත විද්‍යුතේ සන්නායනය වන්නේද නොවන්නේද යන්න තීරණය වේ. ඊට පස්සේ මම හිතනවා මේ කාරණාව තේරුම් ගන්න ඇති කියලා. අපිට ද්‍රාව්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ද්‍රාවණයක ද්‍රාව්‍ය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මම හිතන්නේ මතක් වෙන්නත් ඕනේ සාමාන්‍යයෙන් ඔයාලා
මාත් එක්ක ද්‍රාව්‍යතා ගුණිත එහෙම කතා කරා නම් අපිට ද්‍රාව්‍ය බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් විද්‍යුත් විච්ඡේද්‍ය. විද්‍යුත් විච්ඡේද්‍ය කියලා බෙදන්න පුළුවන්. විද්‍යුත් විච්ඡේද්‍ය. විද්‍යුත් විච්ඡේද්‍ය කියන්නේ ජලීය ද්‍රාවණවලදී අයන නිදහස් කරන ද්‍රාව්‍ය. මම මෙතනට චූටි උදාහරණයකුත් ලියන්නම් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේක තව ටිකක් පැහැදිලි වෙන්න. තාම මම හිතන්නේ නෝට් එක අපි ලිව්වේ නැහැනේ මේකට නිකන්. අපි ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කොහොමද හදන්නේ? ද්‍රාව්‍ය කියන එක මම හිතනවා දන්නවා ඇති කියලා. කමන්නේ අපි චුට්ටක් ලියමු. සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටික අරගෙන මොකද්ද කරන්නේ? ස්පටික ජලය දිය කරනවා. එතකොට ද්‍රාවකය කියන්නේ වැඩිපුර තියෙන එක, ද්‍රාව්‍ය කියන්නේ අඩුවෙන් තියෙන එක. සාමාන්‍ය ද්‍රාවකය කියන්නේ වැඩිපුර තියෙන ද්‍රාවණය. හරි. එතකොට ද්‍රාව්‍ය ගැන තමයි අපි කතා කරන්නේ. ද්‍රාව්‍ය අපිට ප්‍රධාන වශයෙන් විද්‍යුත් විච්ඡේද්‍ය සහ විද්‍යුත් අවිච්ඡේද්‍ය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. විද්‍යුත් අවිච්ඡේද්‍ය. අවිච්ඡේද්‍ය. හරි. විද්‍යුත් විච්ඡේද්‍ය කියන්නේ ජලීය ද්‍රාවණවලදී නිදහසේ චලන විවේකයන් නිදහස් කරන කට්ටිය. ජලීය ද්‍රාවණවලදී නිදහසේ චලනය විය හැකි අයන නිදහස් කරන කට්ටිය. නිදහස් කරනවා. ඒ කියන්නේ මෙයාලා නිදහස් කරනවා කියලා කියන්නේ නිදහසේ චලන විවේකයන් නිදහස් කරනවා කියලා කියන්නේ මොකක් වෙනවද? විද්‍යුතය. මෙයාලා විද්‍යුතේ සන්නයනේ කරන කට්ටිය. විද්‍යුතේ සන්නයනේ කරයි. විද්‍යුතය සන්නයන කරනවා කියන්නේ ගමන් කරනවා කියන එකම තමයි. හරි. නයනේ කරනවා. මෙන්න මේ කට්ටිය විද්‍යුතේ සන්නයන කරනවා. මම කියවනේ විද්‍යුතේ සන්නයන කරන්න හේතු වෙන නිදහසේ චලන විවේකය හයන නිදහසේ චලන විවේකය අයන තියෙනවා නම් විද්‍යුතේ සන්නයනේ වෙනවා. එච්චරයි. විද්‍යුත් විච්ඡේද්‍ය අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය සහ දුබල විද්‍යුත් විච්ඡේද්‍ය. මේක එතකොට කැටගරි දෙකකට බෙදෙනවා නැවත. මොකද්ද? ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය සහ දුබල විද්‍යුත් විච්ඡේද්‍ය. ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය හා දුබල විද්‍යුත් විච්ඡේද්‍ය. දුබල විද්‍යුත් විච්ඡේද්‍ය. මෙන්න මේ විදිහට අපිට කොටස් දෙකකට මේක බෙදන්න පුළුවන්. එතකොට ප්‍රබල විද්‍යුත් විච්ඡේද්‍ය කියන්නේ ජලීය ද්‍රාවණවලදී සම්පූර්ණයෙන්ම අයන වලට වෙන් වෙන අය. මම හිතනවා මේ ටික ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. සාමාන්‍යයෙන් අයනික සංයෝග ගත්තොත් සම්පූර්ණයෙන්ම අයන වලට වෙන් වෙනවා. ඒ කියන්නේ දිය වෙන සෙට් එකම වෙන් වෙනවා. එතකොට ඒවා ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. ප්‍රබල අම්ල ප්‍රබල භාෂ්ම ගත්තත් ඒ වගේ. එතකොට ඒවා තමයි මේකට අයිති වෙන්නේ. ජලීය ද්‍රාවණවලදී පූර්ණ වශයෙන් අයන වලට වෙන් වෙයි. මෙයාලා පූර්ණ වශයෙන් අයන වලට වෙන් වෙනවා. දුබල විද්‍යුත් විච්ඡේදය ගත්තොත් එහෙම වෙන්නේ. මෙන්න මෙයාලට අපිට උදාහරණ විදිහට ලියන්න පුළුවන්. උදාහරණ අයනික සංයෝග. අයනික සංයෝග. ඊට පස්සේ ප්‍රබල අම්ල භාෂ්ම. ප්‍රබල අම්ල ප්‍රබල භාෂ්ම. අපි මේක ගැන විස්තරාත්මකවත් පස්සේ නෝට් එක ලියමු. දැන්ට නිකන් කැටගරයිස් කරලා ලියලා තියෙමු. මේක මට හිතෙනවා ටිකක් පැහැදිලි වෙයි කියලා ඔයාලට. එතකොට ප්‍රබල විද්‍යුත් විච්ඡේද කියන්නේ ඔන්න ඔයාලට. ඒ කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේද කියන එක මොන වගේ වෙයිද? හොඳින් විද්‍යුතේ සන්නයනය කරයිද නැත්නම් නරක විදිහට සන්නයනය කරයිද? දැන් ප්‍රබල විද්‍යුත් විච්ඡේද කියන්නේ මෙන්න මේවක් කට්ටිය. HCl තියෙනවා. HCl H+ බවට සහ Cl- බවටම හැරෙනවා. හරි? එතකොට මේක සම්පූර්ණයෙන් විඝටනය වෙනවා කියලා ගන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් සම්පූර්ණයෙන්ම සෝඩියම් ධන
ක්ලෝරින් ඍණ බවට පත් වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මේ භෂ්මයක් විදිහට ගන්නත් පුළුවන් අයනික සංයෝගයක් විදිහට ගන්නත් පුළුවන්. මෙයා ගත්තොත් බේරියම් ධන 2 equals OH minus ඍණ 2. එතකොට මෙයාලා සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා. මෙන්න මේවා කට්ටිය තමයි අපි කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේද කියලා. හරි. එතකොට මෙන්න මේ වගේ අය අපිට ගන්න පුළුවන්. ප්‍රබල විද්‍යුත් විච්ඡේද. හරි. එතකොට මෙයාලා ගැන මොකද්ද කියන්න පුළුවන් අපිට? මෙයාලා අනිවාර්යයෙන්ම හොඳින් විද්‍යුතේ සන්නායනය කරයිනේ. ඒ කියන්නේ මෙයාලා හොඳින් විද්‍යුතේ සන්නායනය කරයි. හොඳින් විද්‍යුතය සන්නායනය කරයි. හොඳින් විද්‍යුතේ සන්නායනය කරනවා. ප්‍රබලයිනේ යාලා. අයන වලට සම්පූර්ණ විදිහට ඒකට අයන සාන්ද්‍රණය වැඩි අයන සාන්ද්‍රණය වැඩි වෙද්දි හොඳට විද්‍යුතේ සන්නායනය කරන්න ඕනේ නේද? ඊට පස්සේ දුබල විද්‍යුත් විච්ඡේද කියන්නේ ජලීය ද්‍රාවණවලදී අර්ධ වශයෙන් සම්පූර්ණ වශයෙන් අයන වලට වෙන් වෙන්නේ නැති කට්ටිය. ජලීය ද්‍රාවණවලදී පූර්ණ වශයෙන් අයන වලට වෙන් නොවේ. අයන වලට වෙන් නොවේ. අපි මේක ගැන තව චුට්ටක් විස්තරාත්මකව කතා කරනවා කියලා අපි කිව්වනේ. මේකට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ඇසිටික් අම්ල වගේ දුබල අම්ල. දුබල අම්ල ගත්තොත් එහෙමයි. ජලය ගන්න පුළුවන් අපිට. ඒත් දුබල විද්‍යුත් විච්ඡේදය. එතකොට දුබල විද්‍යුත් විච්ඡේදය වලට අපිට උදාහරණ විදිහට ලියන්න පුළුවන්. මම මෙතන මේක ලියන්නම්. මට පිටින් තියෙන නිසා ජලය ගත්තොත් මතක ජලයේ ස්වයං විකරණේ H+ OH- බවට හැරෙනවා. හැබැයි පූර්ණ වෙන්නේ නැහැ. භාගයට වෙන්නේ. එතකොට මේක භාගයට වෙන්නේ කියන්නේ අයන සාන්ද්‍රණය අඩුයි. ඔයාලා හිතන විදිහට දැන් අයන සාන්ද්‍රණය අඩු වෙනවා කියලා කියන්නේ. දැන් හිතන්න දැන් අයනනේ හේතු වෙන්නේ විද්‍යුතේ සන්නායනය කරන්න. එතකොට විද්‍යුතේ සන්නායනය කරන්න හේතු වෙන අයනවල සාන්ද්‍රණය අඩු වෙනවා නම් එයාගේ විද්‍යුතේ සන්නායනය කිරීම හැකියාව තවදුර මොකද්ද වෙන්න ඕනේ? ටිකක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කට්ටිය හොඳින් විද්‍යුතේ සන්නායනය කරනවද දුර්වල ලෙස විද්‍යුතේ සන්නායනය කරනවද? මෙයාලා දුබල ලෙස විද්‍යුතේ සන්නායනය කරනවා. දුබල ලෙස විද්‍යුතේ සන්නායනය කරනවා. විද්‍යුතේ සන්නායනය කරනවා. එතකොට විද්‍යුත් අවිච්ඡේද්‍ය ගත්තොත් අයන වලට වෙන් නොවන සංයෝග. ජලීය ද්‍රාවණ වලදී අයන වලට වෙන් නොවේ. ද්‍රාවණ වලදී අයන වලට වෙන් නොවේ. මාත් එක්කම ලියන් ගියත් කමක් නැහැ. ජලීය ද්‍රාවණ වලදී අයන වලට වෙන් නොවේ. අපි මෙහෙම කරමු. දැන් ඕගොල්ලොන්ට මේක මෙහෙම තිබ්බොත් මෙන්න මේ කැලලත් එක්ක වල පාටලගයි. මේකට උදාහරණ අපි පස්සේ ලියමු. හරි? පස්සේ මේක යටින් ලියමු. දැනට මෙහෙම ලියමු. ජලීය ද්‍රාවණ වලදී අයන වලට වෙන් නොවේ. මෙයාලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. මොනවා කියයිද? උදාහරණ විදිහට එතනෝල්, මෙතනෝල් ඊට පස්සේ CCl4 වගේ කට්ටිය ගන්න පුළුවන්. H2 මෙයාලා අයන වලට වෙන් වෙන්නේ නැහැ. ඒතකොට මෙයාලා අයන වලට වෙන් වෙන්නේ නැහැ කියන්නේ විද්‍යුතේ සන්නායනය කරනවද නැතුව ඇත්ත? මෙයාලා විද්‍යුතේ සන්නායනය කරන්නේ නැත. විද්‍යුතේ සන්නායනය නොකරයි. මෙයාලට අපි කියනවා මෙහෙම එක්කොත්. මෙයාලට කියනවා අපි විද්‍යුත් පරිවාරක කියලාත් කියනවා. විද්‍යුත් අවිච්ඡේදක වලට තව නමක් කියනවා මොකක්ද? විද්‍යුත් පරිවාරක කියලාත් කියනවා. විද්‍යුත් පරිවාරක කියලාත් කියනවා. රයිට්? අපි මේ ටික ඉක්මනට ලියාගමු. විනාඩියක් දෙකක් විතර අරගෙන මේක ඉක්මනට ලියා ගන්න. මං හිතනවා ලියා ගන්න නැති කියලා වෙලා මදි නම් ඕගොල්ලෝ වීඩියෝ එක නතර කරලා ලියන්න. ඊට පස්සේ මාතෘකාව ලියන්න අනුමාතෘකාවක් විදිහට ප්‍රබල විද්‍යුත් විච්ඡේද වලට උදාහරණ. ප්‍රබල විද්‍යුත් විච්ඡේද වලට උදාහරණ. ඒකේ යටතේ අපි මෙහෙමත් ලියලා තියමු.
ජලයේ පූර්ණ වශයෙන් විඝටනය වන ද්‍රාව්‍ය ලෙස ජලයේ පූර්ණ වශයෙන් විඝටනය වන ද්‍රාව්‍ය ලෙස අයනික සංයෝග ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම හැඳින්විය හැක. අයනික සංයෝග ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම හැඳින්විය හැක. එතකොට ඒකට අපි ප්‍රබල විද්‍යුත් විච්ඡේද වලට උදාහරණ කියලා ලියන්න නැති නේද? ඒක යටතේ අරක ලියයි. අර වාක්‍ය ලියවෙන මොකක්ද ලියවෙන්න ඕනේ? ජලයේ පූර්ණ වශයෙන් විඝටන වන සංයෝග ලෙස අයනික සංයෝග හා ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම දැක්විය හැකියි. ඒක යටතේ අපි මෙන්න මේ වගේ උදාහරණ ටිකක් ලියලා තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් පූර්ණ වශයෙන් විඝටනය වෙනවා. පූර්ණ වශයෙන් මෙන්න මේ ආකාරයට විඝටනය වෙනවා. ඒතර අපිට මේක ගන්න පුළුවන් නේද? ඊට පස්සේ අපි ගත්තොත් අපි ගමුකෝ මෙයන් අවක්ෂේපයක් හරි. මෙයා බලන්න නැතුවෙමු. FeBr3 වගේ ගත්තොත් එහෙම මෙයාවත් අයනික සංයෝගයක් නිසා දිය කරොත් මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට පූර්ණ වශයෙන් අයන වලට වෙන් වෙනවා. පූර්ණ වශයෙන් අයන වලට වෙන් වෙනවා කියන්නේ හොඳින් විද්‍යුතය සන්නායනය කරනවා ඇති නේද? ඊට පස්සේ අපිට තව ප්‍රබල අම්ලත් එහෙම ගන්න පුළුවන්. HCl වගේ ගත්තොත් එහෙම H+ Cl- බවට හැරෙනවා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භෂ්මයක් ගත්තොත් එහෙම බේරියම් ධන 2 දෙකක් OH- විදියට හැරෙනවා. මෙන්න මේ වගේ උදාහරණ ටිකක් ඉක්මනට ලියලා තියන්න. right. ඊළඟ මාතෘකාව ලියන්න දුබල විද්‍යුත් විච්ඡේද වලට උදාහරණ. දුබල විද්‍යුත් විච්ඡේද වලට උදාහරණ. ජලීය ද්‍රාවණවලදී ඒක යටතේ ලියන්න. ජලීය ද්‍රාවණවලදී පූර්ණ වශයෙන් අයන වලට වෙන් නොවන විද්‍යුත් විච්ඡේදය වලට උදාහරණ ලෙස විද්‍යුත් විච්ඡේද වලට උදාහරණ ලෙස දුර්වල අම්ල දුර්වල භෂ්ම හැඳින්විය හැක. ඒකට උදාහරණ ආයසරයක් මේක ලියලා තියමු. ඒකට උදාහරණ මේ උඩ ප්‍රබල මේ දුබල අපිට ඉතින් හම්බෙන හොඳම එක්කෙනා අපේ යාළුවා ජලය ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේක අර්ධයි. මෙන්න මේකේ මං හිතන්නේ ඔයගොල්ලන්ට මතකද සෙල්සියස් අංශක 25 දී සාන්ද්‍රණය එහෙමත් එක්ක වැඩි කිරීම 10-7ක් නේ තියෙන්නේ නේද? pH එකේදී අපි කතා කරන්නේ. එතකොට පොඩි අයන සාන්ද්‍රණයක් තමයි තියෙන්නේ. හරි. තව අපිට ගන්න පුළුවන් ඇසිටික් අම්ලය ඒකස් මීඩියම් ගත්තොත් මෙන්න මේ විදිහට එයා සම්පූර්ණයෙන් අර ඉස්සෙල්ලා අපි කතා කරපු ප්‍රබල විද්‍යුත් විච්ඡේද වගේ සම්පූර්ණයෙන් අයන වලට වෙන් වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි තරමක් අයන වලට වෙන් වෙනවා. ඒතකොට මේ තරම් විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාවක් මෙයාට පවතින විදිහක් නැත. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. NH4 එක්කස් මීඩියම් OH- වගේ ගන්න පුළුවන්. දැන් මේකේ අපිට ද්‍රාවණවල විද්‍යුතය සන්නායනය ඊට වඩා තව කතා කරන්න අපිට තියෙනවා. ඊට කලින් අපි දැන් මේකෙත් අර අපි කතා කරේ ධාරාව ප්‍රතිරෝධය කියලා එහෙම කලින් වීඩියෝ එකේ කතා කරේ ඝන ද්‍රව්‍ය වල. අන්න ඒ වගේ චූටි කතන්දරයක් මේකටත් ගන්න තියෙනවා. හරි. එතකොට මෙහෙම අපි නෝට් එක කම්ප්ලීට් වෙන්න ඕන නිසා ලියලා තියමු. මෙහෙම අනුමාත්‍රකාවල් ලියන්න. ද්‍රාවණයක විද්‍යුතය සන්නායනය වීම පෙන්වීම. ද්‍රාවණයක විද්‍යුතය සන්නායනය වීම පෙන්වීම. අපි බලමු විද්‍යුතය සන්නායනය වෙන්නේ කොහොමද කියලා ද්‍රාවණයක. හිතන්න මම මෙන්න මේ විදිහට බීකරයක් ගන්න. ටික ලොකුවට අඳින්නම් ඔයගොල්ලන්ට පේන්න අවශ්‍ය නිසා. මේ බීකරයට මම විද්‍යුත් විච්ඡේදයක් ප්‍රබල හෝ දුබල හෝ වේවා ඕන විද්‍යුත් විච්ඡේදයක් කියනම විද්‍යුත් විච්ඡේදයක් දානවා. දැන් මෙතන මොකද්ද තියෙන්නේ එතකොට? විද්‍යුත් විච්ඡේදයක් දානවා. විද්‍යුත් විච්ඡේදයක් දානවා. දැම්මහම දාලා මම මේ පැත්ත දෙපැත්තට මෙන්න මෙහෙම ලෝහ කූරු දෙකක් දානවා. ලෝහ කූරු අපි කලින් වීඩියෝ එකේ ඉගෙන ගත්ත ලෝහ කූරු දෙකක් දානවා කියලා කියන්නේ එයාලා විද්‍යුතය සන්නායනය කරනවද නැද්ද?
එයාලා විද්‍යුතය සන්නායනය කරනවානේ. එයාලා විද්‍යුතය සන්නායනය කරනවානේ. මං ඊට පස්සේ මෙන්න මේ දෙපැත්තට මම චූට්ට මේ මිඩ ඇතුවඳිමු. මෙන්න මේ දෙපැත්තට වෝල්ටීය විභව අන්තරයක් ලබා දෙනවා. එතකොට මේ මොකද්ද? විභව අන්තරය. විභව අන්තරය. හිතන්න මම මෙන්න මෙහෙම විභව අන්තරයක් ලබා දෙනවා කියලා. මෙන්න මේ විදිහට විභව අන්තරයක් ලබා දුන්නොත් අපි චූට්ටක් මේකත් එහාට අඳිමු. මට මේකේ රූප සරහන අඳින්න ඉඩ මදි නැත්තම්. මේක චූට්ටක් අයින්ට ගමු අපි. ඉතින් විභව අන්තරයකුත් දුන්නා. වෙන පාටකින් කියමු. ඔන්න ඔය විභව අන්තරයක් දුන්නා කියලා හිතන්න. දැන් එතකොට දැන් විභව අන්තරයක් දුන්නොත් මොකද වෙන්නේ? අපි කලින් ඉගෙන ගත්තා. ඉලෙක්ට්‍රෝන තිබ්බොත් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වලට තල්ලුවක් දෙනවා. මම කිව්වා විභව අන්තරය අපිට ලොකුවට වැඩක් නැහැ. කෙමිස්ට්‍රි වල ෆිසික්ස් වල තියෙන තරම්. ඔයාලා මතක තියාගන්න විභවය අඩු තැන ඉඳලා වැඩි තැනට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. මෙතනත් ඉතින් ඒ වැඩේම තමයි. විභවය අපි හිතමු මෙහෙම. විභවය අපි හිතමු මෙන්න මේක ඍණාග්‍රය කියලා හිතමු. විභවය කිය දෙකක්. විභව අන්තරේ වැඩි තැන ඍණ කියලා ගන්නවා. විභවය වැඩි තැන ඍණ කියලා ගන්නවා. අඩු තැන ධන කියලා ගන්නවානේ. එතකොට මෙතනත් වෙන්නේ ඍණේ ඉඳලා ධනට ආරෝපණ ගමන් කිරීමක්. ආරෝපණ ගමන් කිරීමක් නේ විද්‍යුතයක් කියලා කියන්නේ. මතකද අපි පටන් ගද්දිම ලියපු වාක්‍යය. ආරෝපණ ගමන් කිරීමක් තමයි විද්‍යුතය කියලා කියන්නේ. විද්‍යුතේ ගමන් කිරීමක් කියලා කියන්නේ. ඒතර ආරෝපණ ගමන් කරන්න ඕනේ. කියන්නේ ඍණේ සිට ධන දක්වා ආරෝපණ ගමන් කළ යුතුයි. රයිට්? එතකොට දැන් හිතන්න මම මෙහෙම කරන්නම්. මම රතු පාටෙන් අඳින්නේ ධන ආයන. හරි? ධන ආයන. මම නිල් පාටෙන් අඳින්නේ ඍණ ආයන. දැන් මේක විද්‍යුත් විච්ඡේදයක් නේද? විද්‍යුත් විච්ඡේදයක් නම් මේක එතකොට අපි කතා කරපු විදිහට ධන ආයන ඍණ ආයන මම රතු නිලුවේ අඳින්නම්. විද්‍යුත් විච්ඡේදයන් නිදහසේ චලනය විය හැකි ධන ආයන හා ඍණ ආයන ද්‍රාවණය තුල පැවතිය යුතුයි නේද? මං කීපයක් අඳින්නම්. ගොඩක් තියෙනවා ඇති. ට්‍රිලියන් ගාණක් තියෙනවා ඇති. ඉතින් ට්‍රිලියන් ගාණක් මෙතන අඳින්න ගියොත් අපිට කල්ප ගාණක් තිය ඉන්න වෙන්නේ. ඒක නිසා අපි මෙන්න මෙහෙම කීපයක් තියාගමු. ඊට පස්සේ නිල් පාට තිත්තික්කුත් තියමු. ඍණ ආයනත් ඔන්න ඔහොම මැදින් තියෙනවා. විභව අන්තරයක් දුන්නොත් මොකක්ද වෙන්නේ කියලා අපි නිකන් මනසෙන් තේරුම් ගමු. අනිවාර්යෙන් ඍණ ආයන කොයි පැත්තට යයිද? ඍණ කැමති කොයි පැත්තට යන්නද? ඍණ කැමති ධන පැත්තට යන්න. ආයෙ කියන්නේ ඍණ ආයන සෙට් එක මෙහෙට යයි. විභව අන්තරයක් සපයපු ගමන් ඍණ ආයන සෙට් එක මෙහෙට යනවා. මෙන්න මේ නිල් පාටෙන් අඳි මම ඍණ ආයන මේ පැත්තට යනවා. විභව අන්තරයක් සපයපු ගමන් ධන ආයන කොයි පැත්තට යයිද? ධන ආයන කැමති ඍණ පැත්තට යන්නද ධන පැත්තට යන්නද? ඒ ධන ආයන කැමති ඍණ පැත්තට යන්නනේ. හරි. එතකොට මෙයාලා මේ පැත්තට යනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අනිත් පැත්තට යනවා. මෙන්න මේ විදිහට තමයි ද්‍රාවණයක විද්‍යුතේ සන්නායනය වෙන්නේ. මෙතනත් ආරෝපණ මොකද වෙන්නේ? ආරෝපණ ඍණේ සිට ධන දක්වා යනවා. ධනේ අපිට කියන්න පුළුවන් ධාරාව කොයි පැත්තටද යන්නේ? ධනේ සිට ඍණ දක්වා යන්නේ. එතකොට ධාරාව කොයි පැත්තටද යන්නේ? මෙන්න මේ පැත්තට ධනේ සිට ඍණ දක්වා. ධනේ සිට ඍණ දක්වා මොකද වෙන්නේ? ධාරාව. ධාරාව ගමන් කරනවා. කොහොමද ගමන් කරන්නේ? කවුරු හරහාද ගමන් කරන්නේ? නිදහසේ චලනය විය හැකි දෙපැත්තට ගමන් කරනවා. ඍණ ආයන කොයි පැත්තට යනවා? ඍණ ආයන ධන පැත්තට යනවා. ධන ආයන ඍණ පැත්තට ගිහලා ධාරාව සමස්තයක් විදිහට ගත්තාම ධාරාව කොයි පැත්තට යනවද? මේ පැත්තට යනවා. ඔච්චරයි. හරි. අරකේ වගේම තමයි. අරකේ මතකද ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රෝන ගියා. ඉලෙක්ට්‍රෝන ඕනම් මම මේක යටින් මෙන්න මෙතනින් වගේ අඳින්න. මෙන්න මේ විදිහට ලෝහක බන්ධනේ තිබ්බා. මෙන්න මේවා ලෝහ කැටායන. මොකද ලෝහක බන්ධනේ කැටායන තියෙන්නේ. වටේ ඉලෙක්ට්‍රෝන. මේකත් ඕනම් පැත්තකින් ඇඳලා තියාගන්න ඕගොල්ලන්ට වැදගත් වෙයි. මෙන්න මෙහෙම විභව අන්තරයක් දුන්න ගමන් ඍණේ සිට ධනට ඉලෙක්ට්‍රෝන පයින්න ගත්තා. මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන පයින්න ගත්තා. මම මේක කරලා තියෙන ඕන නෝට් එක පෙරලා බලන්න. එතකොට ධාරාව අපි මේ පැත්තට යනවා කියලා ගත්තා. ඔන්න ඕකම තමයි මෙතනත් වෙන්නේ. එතකොට මෙතන පොඩි වරහණක් අස්සේ වගේ මේක ලියලා තියන්න. මේක ලියලා තියද්දි හැබැයි ලියලා තියන්න ඝන ද්‍රව්‍ය හරහා විද්‍යුතය. ලෝහ හරහා විද්‍යුතය සන්නායනය කියලා. ලෝහ හරහා විද්‍යුතය සන්නායනය.
ලෝහ හරහා විද්‍යුතයේ සන්නායනය මෙන්න මේක වෙන් කරලා තියන්න. මට වැදගත් වෙන්නේ මේක මේ කොටසේ. මොකද මේක අපි කලින් කරපු නිසා මේක ඇල්ල කලින් කරානේ අපි මේක. මං හිතන්නේ ලියන්න නැති නේද? ද්‍රාවණවල විද්‍යුතයේ සන්නායනය වීම කියලා. ඒක යටතේ මෙහෙම අපි ලියමු. විද්‍යුත් විච්ඡේදයක් තුලට ලෝහ දඬු දෙකක් නැතිනම් ඉලෙක්ට්‍රෝඩ දෙකක්. ඉලෙක්ට්‍රෝඩ කියලාත් මේවට කියනවා. හරි. ඉලෙක්ට්‍රෝඩ දෙකක් යොදා විභවාන්තරයක් සැපයූ විට ඉලෙක්ට්‍රෝඩ දෙකක් යොදා විභවාන්තරයක් සැපයූ විට ඉලෙක්ට්‍රෝඩ දෙක අතරින් ඍණ ඉලෙක්ට්‍රෝඩයේ දෙසට ඉලෙක්ට්‍රෝඩ දෙක අතරින් ඍණ ඉලෙක්ට්‍රෝඩයේ දෙසට ධනායනද ඉලෙක්ට්‍රෝඩ දෙක අතරින් ධන ඉලෙක්ට්‍රෝඩයේ දෙසට ඍණායනද ගමන් කිරීමෙන් ධන ඉලෙක්ට්‍රෝඩයේ දෙසට ඍණායනද ගමන් කිරීමෙන් ද්‍රාවණයක් කරා ආරෝපණ ඍණ හා ධන ඉලෙක්ට්‍රෝඩ අතර හෝමාරුවීම මගින් ධාරාවක් ගමන් කරයි. මෙන්න මේවට අපි ඉලෙක්ට්‍රෝඩ කියලා කියනවනේ. ඉලෙක්ට්‍රෝඩ. හරි. මේ නම් දෙකක් හරි මේක ඉස්සරහට අපි කතා කරනව නැත්නම් ලෝහ ධන. මම හිතනවා ලියාගන්න නැති කියලා. දැන් හොඳට වෙලාව අරගෙන මේක නිදහසේ ඇඳගන්න. එතකොට මේ ගත්තේ මොනවද? රතු පාටෙන් ගත්තේ ධනායන, නිල් පාටෙන් ගත්තේ ඍණායන. එතකොට අපි ආ චුට්ට සාරාංශ මතක් කරගෙන ඉමු. මෙන්න මේ විභවාන්තරයක් දුන්නාම ඍණාග්‍රේ පැත්තට ඍණ වලට කැමති ධන යනවා. ධනාග්‍රේ පැත්තට ඍණායන ගමන් කරනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි විද්‍යුතය සන්නායන වෙන්නේ. එහෙනම් ඉක්මනට මේක ඇඳගන්න. ඕන ඔයගොල්ලෝ මේකත් අයිනකින් ඇඳගෙන තියාගන්න. මේක හැබැයි මේකට සම්බන්ධ කරන්න එපා. ලෝහ හරහා විද්‍යුත් සන්නායන කියන එක දෙකම එක වගේ පේන්න තමයි ඇඳලා තියෙන්නේ. රයිට්. මං හිතනවා ඇඳගන්න නැති කියලා. ඇඳගන්න වෙලාව මදි වගේ නම් වීඩියෝ එක චුට්ටක් නතර කරලා අඳින්න ඕනේ. හරි. එතකොට දැන් මේකෙත් ඒ කියන්නේ ධාරාවක් යනවා නම් ප්‍රතිරෝධයක් තියෙද නැද්ද? ප්‍රතිරෝධයක් තියෙනවා. මොකද මේකෙත් ධාරාව ගලා යාමට තියෙන ප්‍රතිරෝධී බලයටනේ අපි ප්‍රතිරෝධය කියන්නේ. එතකොට මේකටත් ප්‍රතිරෝධයක් තියෙනවා. එහෙනම් මෙහෙම අපි ලියලා තියමු. ද්‍රාවණ හරහා ධාරාව ගමන් කිරීමේදීද ප්‍රතිරෝධයක් ඇති වේ. එනම් ද්‍රාවණ හරහා විද්‍යුතය ගමන් කිරීමේදීද විද්‍යුතය ගමන් කිරීමට බාධාවක් පවතී. කියන්නේ මේකටත් අර ප්‍රතිරෝධය කියන සංකල්පය අපිට දාන්න පුළුවන්. හරි? ප්‍රතිරෝධය කියන සංකල්පය දාන්න පුළුවන්. රයිට්? එහෙනම් මෙහෙම ලියන්න ප්‍රධාන අනුමාත්‍රකාවල් ලියන්න. ද්‍රාවණවල ප්‍රතිරෝධය. දැන් ඕගොල්ලෝ නම් මේක කලින් ආයසරයක් අඳින්න ඕනේ. මම මේක පෙන්නන්නම්. ඕගොල්ලෝ දෙවෙනි වතාවටත් මේ රූපේ අඳින්න ඕනේ. අරක වගේම මම මෙන්න මෙහෙම කරනවා. කලින් කරා වගේම මම මෙන්න මෙහෙම ලෝහ දණ්ඩක් වගේ අපිට ගන්න බෑ මේකෙදි. මම මේ ද්‍රාවණයෙම තියෙන චූටි මෙන්න මේ වගේ හරස් කඩක් ගන්නවා. මෙන්න මේ වගේ කොටසක් මම ගන්නවා. මගේ දැන් මට මේක තේරුම් කරන්න අවශ්‍ය නිසා. මම මේක තව චූට්ටක් ලොකු කරලා අඳින්න නැත්නම් කැමරාවත් එක්ක පේන්නේ නැති වෙයි. මෙන්න මේ විදිහටම හරස්කඩ වර්ගඵලය මේ පැත්තේ මෙන්න මේ විදිහේ කොටසක්ම මම ගන්නවා ද්‍රාවණය ඇතුලේ. මට ඕන තැනක මෙහෙම කොටසක් ගන්න අයිතියක් තියෙනවද නැද්ද? එහෙම අවුලක් නැහැ නේ. ඉතින් කොහෙන් වුණත් එහෙම ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට කොටසක් ගන්නවා ද්‍රාවණය ඇතුලේ. ඒ කියන්නේ බීකරේ තියෙනවා. බීකරය ඇතුලේ මං හරස්කඩ වර්ගඵලයේ ඒ වන දිග L වන අර ලෝහ දණ්ඩ වගේම කොටසක් ගන්නවා මේක අස්සේ. එතකොට මේකෙත් ඔගොල්ලෝ හිතන විදිහට මේ අපි
සලකන මෙන්න මේ කොටසේ හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට මොකක් වෙයිද? හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතිරෝධය මොකක් වේද? ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒත් එක්කම දිග වැඩි වෙද්දිත් ප්‍රතිරෝධය අඩු වේද වැඩි වේද? වැඩි වේ. මම ඒක ආයේ වැඩිපුර පැහැදිලි කරන්නේ මම කලින් එකේ පැහැදිලි කරපු නිසා. රයිට්. එහෙනම් ඉක්මනට මෙන්න මේකත් ඇඳ ගන්න ආයෙ සැරයක් විද්‍යුත් විච්ඡේදි ද්‍රාවණයේ විද්‍යුත් විච්ඡේදයක් තියෙන්නේ. ලෝහ දඬු දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ කොටසක් ගන්න. මං හිතනවා ඇඳ ගන්න නැති කියලා. එතකොට මේකේ අපිට දැන් කතා කරන්න තියෙන කාරණාව තමයි මෙන්න මේකේ කොහොමද ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ. ඉස්සෙල්ලා වගේම ඝන ද්‍රව්‍ය මෙන්ම මෙහෙම ලියලා තියමු. ඝන ද්‍රව්‍ය මෙන්ම අපිට ලියන්න පුළුවන් මෙහෙම දෙයක්. ඝන ද්‍රව්‍ය මෙන්ම අපිට කියන්න පුළුවන් ප්‍රතිරෝධය කියන එක මොකේට සමාන වෙන්නේ? ප්‍රතිරෝධය අනුලෝම සමානුපාතික වෙනවා හරස්කඩ වර්ගඵලයට. මම දැන් මේක ලොකුවට විස්තර කරන්නේ නැහැ. ඇයි ඒ විස්තර කරන්නේ නැත්තේ? විස්තර කරලා වැඩක් නැති නිසා මොකද අපි මේක කරා. මෙන්න මෙහෙම ලියන්න මේ රූපේ සටහන ඇඳලා ඝන ද්‍රව්‍ය මෙන්ම කියලා කමාවක් දාලා මෙන්න මෙහෙම චූටි වාක්‍යයක් ලියන්න. ඝන ද්‍රව්‍ය මෙන්ම මෙහෙම ලියන්න. ද්‍රාවණවලද හරස්කඩ වර්ගඵලය වැඩි වෙන විට විද්‍යුතය ගමන් කිරීමේ පහසුතාවය වැඩි වෙන බැවින් ප්‍රතිරෝධය අඩු වේ. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම ලියන්න. එක යටේ. ඊට පස්සේ රූල් ලියන්න. ඝන ද්‍රව්‍ය මෙන්ම ද්‍රාවණයේ ධාරාව ගමන් කරන දුර වැඩි වන විට ප්‍රතිරෝධතාව වැඩි වේ. ඊට පස්සේ R අනුලෝමයි L. මෙන්න මේක ලියන්න අංක 2. right? ඒතර අරක වගේම අපිට කරන්න පුළුවන් දෙයක්. මම දැන්ට මේක මකන්න. ඒතර මේ වගේ කොටසක් මම ද්‍රාවණය ඇතුලෙන් ගන්නවා. හරි? නිකන් හිතන්න මේ සරල දෙයක්. ද්‍රාවණ බීකර් දෙකක් එක්ක මෙහෙම තියෙනවා. මේක ඇතුලේ මම පොඩි කොටසක් ගන්නවා. ලෝහ දණ්ඩ වගේ කැල්ලක් ගන්නවා. පරිමාව. එතකොට මට මේකත් ලියන්න පුළුවන් 1 හා 2 ඇසුරින් R අනුලෝමයි L යට A මේකත් අපිට ලියන්න පුළුවන් R රෝ L බෙදීම A. රෝ කියන්නේ ප්‍රතිරෝධකතාවය. අරකම තමයි. ප්‍රතිරෝධකතාවය. හරි? ප්‍රතිරෝධකතාවය. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. දැන් එහෙනම් අනුමාත්‍රකාව දාන්න අරක වගේම තමයි මම ඒක ඉක්මනට මේක කරගෙන ගියේ. සන්නායනතාවය. ද්‍රාවණයක සන්නායනතාවය. දැන් මාත්‍රකාව ලියන්න ද්‍රාවණයක සන්නායනතාවය. එතකොට සන්නායනතාවය කිව්ව මොකටද? ඝන ද්‍රව්‍ය එකත් අපි කතා කරා එක සන්නායනතාවය කියලා කිව්වේ විද්‍යුතේ ගමන් කිරීමේ පහසුතාවය. එන ලියන්න ද්‍රාවණයක විද්‍යුතේ ගමන් කිරීමේ පහසුතාවය සන්නායනතාවය ලෙස හඳුන්වනවා. එතකොට අරකෙම අනිත් පැත්තනේ. එතකොට මෙහෙමත් ලියන්න. ඉහත ආකාරයටම ප්‍රතිරෝධයේ පරස්පරය සන්නායනතාවය. අරකම තමයි. හරි? එතකොට අපි ලියන්න පුළුවන් මතකද අර කලින් එක අපි G කියලා ගත්ත එක මේ ලියන්නේ සන්නායනතාවය. සන්නායනතාවය අපි ලියන්න පුළුවන් G කියන එක යට R කියලා. ඒක වගේම අපිට මෙන්න මෙතනට මේක ආදේශ කරනවා. මම අර ඉස්සෙල්ලත් කරපු නිසා වේකින් යන්නම්. රෝ L බෙදීම V එක යට රෝ G සමානයි එක යට රෝ A බෙදීම L. A බෙදීමෙන් ද්‍රාවණයක් සඳහාත් අපිට මේක ගන්න පුළුවන්. එතකොට G කියන එක අරක වගේම කැපා A බෙදීම L කියලා ගන්න පුළුවන්.
ඒතර පළවෙනි වීඩියෝ එක අනිවාර්යයෙන් මේක බලලා එන්න. මම මේක ඉක්මනට ගත්ත කලින් වීඩියෝ එකේ ගොඩක් විස්තර කරලා තියෙන නිසා. කැපා කියන්නේ මොකද්ද? සන්නායකතාවය. සන්නායකතාව සාමාන්‍ය මේකට කන්ඩක්ටිවිටි කියලාත් කියනවා. කන්ඩක්ටිවිටි කියලාත් කියනවා. හරි කන්ඩක්ටිවිටි කියලාත් කියනවා. එතකොට මේකේ ඒකකය ගත්තොත් කැපාවල ඒකකය හදලා බලන්න. ඒකකේ හදාගන්න එක මං හිතන්නේ පුළුවන් වෙයි. මේකේ ඒකකය අපිට උඩ සීමන්ස් මීටර් බෙදීම මීටර් වර්ගය. එතකොට සීමන්ස් මීටරයට කියලා තමයි උත්තරයක් එන්නේ. අපි එතකොට සන්නායකතාවය බැලුවා නේද? සන්නායකතාවය ගැන චූට්ටක් අපි තව චූට්ටක් බලමු. සන්නායකතාවය. කැපා ගැන තමයි මේ බලන්න යන්නේ. හරි. මොකද කැපා කියන එක අපිට හරි වැදගත් වෙනවා. ඒක වෙනම කතා කරා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඒක නිසා. අපි බැලුවා දැන් ද්‍රාවණයක ප්‍රතිරෝධය කියන එක කොහොමද ගන්නෙ? කැපා ද්‍රාවණයක ප්‍රතිරෝධය නෙවෙයි සෝරි. ද්‍රාවණයක සන්නායකතාවය කොහොමද ගන්නෙ? කැපා A බෙදීම L. මෙන්න මේ විදිහට අපි ගත්තනේ. මම මෙතනින් චුට්ටක් කැපා උක්ත කරගන්නම්. කැපා උක්ත කරගත්තොත් G කියන එක තියෙනවා L බෙදීම A කියලා අපිට උත්තරයක් එනවා. ඒ කියන්නේ අපි සන්නායනතාවය වැඩි කිරීම මොකද්ද? දිග බෙදීම ඒකේ වර්ගඵලය කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේකේ කැපාවල ඒකකය අපි හැදුවොත් කැපාවල ඒකකය මතකද අපි කතා කරා මේ ජීවල ඒකකේ ජීවල ඒකකය අපිට ගන්න පුළුවන්. මොකද G කියන්නේ එකයට ඕම්නේ. එකයට ආර්නේ ඕමයට නැත්තම් සීමන්ස් කියලා ගන්න පුළුවන් නේද? සීමන්ස් කියන්නේ සීමන්ස් කියන විද්‍යාඥයාට ගෞරව පිණිස මෙහෙම තියෙනවා ඒකකය. එතකොට කැපාවල ඒකකය අපිට ගන්න පුළුවන්. ඔන්න ඕකත් මතක තිබ්බොත් සීමන්ස් මීටර් බෙදීම මීටර් වර්ගය. මොකද මෙතන වර්ගයක් වර්ග මොකද්ද? මෙතන යට වර්ගඵලෙන්නේ බෙදන්නේ. එතකොට සීමන් මීටරයට කියලා අපිට ඒකකයක් එනවා කැපාවල ඒකකය. රයිට්. මෙන්න මේක තමයි කැපාවල ඒකකය. එතකොට ඕගොල්ලෝ තව දෙයක් මතක තියාගන්න ඕනේ. මෙන්න මේ L බෙදීමේ වලට අපි විශේෂ නමක් කියනවා. සෙල් කොන්ස්ටන්ට් එක කියනවා. නැත්තම් කෝෂ නියතය කියලා කියනවා. කෝෂ නියතය. ඔයගොල්ලන්ට ගණන් මේ කෝෂ නියතය හරහා එන්නත් පුළුවන්. හරි සරල දෙයක්. කෝෂ නියතය කියන්නේ මෙන්න මේකට. කෝෂ නියතය. L බෙදීම A කියන්නේ කෝෂ නියතය කියලාත් අපිට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාරණා ටික හොඳට මනසට ගන්න ඕනේ. එතකොට සන්නායකතාව කොහොමද? මෙන්න මේ විදිහට ගත්තා. කැපාවල ඒකකේ ගත්තා. කෝෂ නීතිය කියන්නේ මෙන්න මේ ටික. මේක ඉක්මනට ලියා ගන්න. අපි ඔහොම ගානකුත් හදමු. මේ ගාන ලියා ගන්න. සාන්ද්‍රණය දශම එකක් කෙම්වන සාන්ද්‍රණය දශම එකක් කෙම්වන ලවණ ද්‍රාවණයක සාන්ද්‍රණය දශම එකක් කෙම්වන ලවණ ද්‍රාවණයක ප්‍රතිරෝධය 2.5යි 10.3යි ඕම් වේ. 2.5යි 10.3යි ඕම් වේ. කෝෂ නියතය 1.15යි සෙන්ටිමීටරයට නම්. කෝෂ නියතය 1.15යි සෙන්ටිමීටරයට නම්. ද්‍රාවණයේ සන්නායකතාවය සොයන්න. හරි. එතකොට සාන්ද්‍රණය දශම එකක්ෙන් වන ලවණ ද්‍රාවණයක ප්‍රතිරෝධය, ඒ ද්‍රාවණයේ ප්‍රතිරෝධය මෙච්චරලු. කෝෂ නියතය කියන්නේ L බෙදීම A වලගේ අපිට දීලා තියෙනවා. අපෙන් අහනවා මොකක්ද අපෙන් අහන්නේ? අපෙන් අහනවා කැපා හොයන්න, සන්නායකතාවය සොයන්න. දැන් මේක ගත්තාම අපි දන්නවා මෙතන දැන් අපෙන් අහන්නේ කැපා. හරි. කැපා තමයි අහන්නේ. කැපා අහන්නේ. හැබැයි අපිට R තමයි දීලා තියෙන්නේ. R හරියන්නේ නැහැ අපිට. අපිට ඕනේ සන්නායනතාවය. සන්නායනතාවය කියන්නේ මොකද්ද? සන්නායනතාවය කියන්නේ එකයට R.
G G සමානයි 1ට R නේ. එහෙනම් අපිට G හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? R කියන එක බෙදනවා. 2.5 10 3යි ඕම්. එතකොට මෙතනින් බෙදුවාම අපිට එනවා 1000 බෙදීම 2.5යි ඕමයට. මෙතන ගත්තොත් 4යි 400යි ඕමයට 400 ඕමයට කියලා ලියන්නත් පුළුවන් නැත්නම් සීමන්ස් 400 කියලා ලියන්න පුළුවන්. හරි. සීමන් 400ත් නෙවෙයි කැපා අහන්නේ. කැපා කියන්නේ මොකද්ද? මතකද අපි කතා කරා G සමානයි මේක මතක තියෙනවොත් කමන්නේ. කැපා A බෙදීම L. මෙතනින් කැපා උක්ත කරගන්න ඕනේ. කැපා උක්ත කරොත් GL බෙදීම A. GL බෙදීම A කියලා එනවා. G කියන්නේ 400 සීමන්ස්. මම වරද්දවනේ ගාන. කොතනද වරද්දලා තියෙන්නේ මෙතන මෙන්න මොකද්ද මගුලන්නේ කරලා තියෙන්නේ. 2.3 තියෙද්දි මෙහෙම කරන්න ඕනේ. මේක වැරදි. හරි මේ සීමන්ස් අරන් තියෙන එක වැරදි. 2.5න් 1 බෙදුනොත් 0.4ක් එන්නේ. 0.4 වැඩි කිරීම 10 ඍණ 3යි ඕමයට නැත්තම් සීමන්ස් කියලා කියන්න පුළුවන්. මේක මෙහෙම ලියන්නත් පුළුවන්. ඕමයට කියන එක 4 වැඩි කිරීම 10 ඍණ 4ක් කියලාම අපි ගමු සීමන්ස් කියලා කියන්න. මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. එතකොට මෙතන අපිට සන්නායකතාවය දාන්න පුළුවන්. 4 වැඩි මොකද කැපානේ අහලා තියෙන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 4යි අපිට දීලා තියෙන කෝෂ නියතේ. මතකද කෝෂ නියතේ කතා කරා. කෝෂ නියතේ කියන්නේ ඉස්සෙල්ලා මතකද කතා කරා L බෙදීම A කියන්නේ කෝෂ නියතේ. ඒක තමයි දීලා තියෙන්නේ. කෝෂ නියතේම තමයි දීලා තියෙන්නේ. මේක සීමන්ස් කෝෂ නියතේ දීලා තියෙන 1.15යි සෙන්ටිමීටරයට. එතකොට මෙතනින් මේක උක්ත හදාගන්න තියෙන්නේ මෙතන 6යි 4.6යි 10 ඍණ 4යි සීමන් සෙන්ටිමීටරයට කියලා උත්තරයක් එනවා. හරි සරල දෙයක් නේද? ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. මේක ඉක්මනට හදාගන්න. ඊට පස්සේ අපි මම ඔයාලට දීලා තියෙන ටියුට් එකේ ගානකුත් හදන්නම්. ටියුට් එකේ ගන්නකො දෙවෙනි ගාන හොඳට කියවන්න. මම හදන්න කලින් try එකක් දාන්න මේ සමීකරණත් එක්කමනේ වැඩ කරන්න තියෙන්නේ. try එකක් දාන්න හදන්න පුළුවන්ද කියලා බලන්න. මේක කියන වර්ගඵලය 4.2 මම දෙවෙනි ගාන හදන්නේ. වර්ග සෙන්ටිමීටර් 4.75ක් වන ප්ලැටිනම් තහඩු දෙකක් එකිනෙකට 1.72ක් දුරින් ඈත්ව විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයක් තුල තියෙනවා. විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය මෙච්චරයි 25 ඕම් වේ නම් ද්‍රාවණයේ සන්නායකතාව ගන්න. සන්නායකතාවය සන්නයනය කියන්නේ G. සන්නයනය කියන්නේ G. ඒ කියන්නේ අර සන්නයන වීම හැකියාව. ඒතකොට සන්නායකතාවය කියන්නේ කැපා. කැපා කියන එක එතකොට හරස්කඩ වර්ගඵලය මත එහෙම වෙනස් වෙන එක්කෙනෙක්ද? නෑ නෑ. හරස්කඩ වර්ගඵලය මත වෙනස් වෙන්නේ නැති එක්කෙනෙක්. දැන් අපි මේ දත්ත ටික මකමු. එහෙනම් ලියන්න මේකේ දාලා තියෙන දත්ත ටික ඉස්සලා ලියන්න. මේකේ කියනවා වර්ගඵලය 4.5ක් වෙන ප්ලැටිනම් තහඩු දෙකක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම වර්ගඵලය 4.5ක් වෙන ප්ලැටිනම් තහඩු දෙකක් කරන් හොඳට බලන්න මේක අරගෙන එකිනෙකට 1.72ක් සෙන්ටිමීටර දුරින් එකිනෙකට 1.72ක් සෙන්ටිමීටර දුරින් තියලා විද්‍යුත් ද්‍රාවණයක් තුල තියෙනවා. ඒ කියන්නේ විද්‍යුත් විච්ඡේදයක් තුල තියෙනවා. මෙතන 4.5යි. විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය 0.2යි. මේක නම් එච්චරම අපිට වැඩක් නැහැ ඔය දීලා තිබ්බට. මේ දෙක අතර ප්‍රතිරෝධය කියන්නේ මෙන්න මෙතනින් වෝල්ටේජ් එකක් දැම්මහම මෙන්න මේ වෝල්ටේජ් එකක් දැම්මහම මෙතන ප්‍රතිරෝධය දීලා තියෙනවා අපිට 25ක් ඕම්ලු. හරි. එතකොට මේකේ අපෙන් අහන්නේ මේක වර්ග සෙන්ටිමීටරනේ. වර්ග සෙන්ටිමීටර ඝන නෙවෙයි වර්ග සෙන්ටිමීටර. අපෙන් අහන්නේ කෙලින්ම ද්‍රාවණයේ සන්නායකතාවය. එතකොට අපි දන්නවා G සමානයි කැපා A බෙදීම L. මෙතනින් කැපා උක්ත කරගන්න කියලා කියන්නේ. GL බෙදීම A. එතකොට G කියලා කියන්නේ මොකද්ද? G හොයන්න වෙනවනේ. මොකද G කියලා කියන්නේ මොකද්ද? G කියන්නේ 1යට R. මොකද අපි සන්නයනතාවය කියලා ගත්තනේ 1යට R කියන්නේ 25යි ඕම්. මෙතනින් අපිට එනවා 0.4යි ඕමයට. හදලා බලන්න මෙන්න මේ වගේ එකක් එන්නේ. ඕමයට. නැත්තම් 0.4යි සීමන්ස්. එතකොට මේක මෙතනට ආදේශ කරමු. එතකොට මෙයාලා කියන්නේ මෙන්න මේ වගේ එකක් සලකන්න. මෙන්න මේ වගේ ප්ලැටිනම් තහඩු දෙකක් සලකන්න කියලා කියන්නේ. එතකොට
G කියන්නේ 0.45 සීමන්ස්. මෙතන ප්ලැටිනම් තහඩු දෙක අතර දුර මේක තමයි L වෙන්නේ. මෙන්න මේ කොටස ගැන තමයි අපෙන් අහන්නේ. ඒතොර අර අපි ඉස්සෙල්ලා උදාහරණයක් ගත්තා වගේ කුට්ටිය තියෙන්නේ මෙන්න මෙහෙම. එතකොට L කියන්නේ 1.72 සෙන්ටිමීටර්ස් බෙදන්න ඕනේ වර්ගඵලය. ඒතොර වර්ගඵලය ගද්දි මේ දෙගුණයක් ගන්න දෙයක් නෑ අයියේ. මෙන්න මේ හරස්කඩ වර්ගඵලය තමයි 4.5 වර්ග සෙන්ටිමීටර කියලා දීලා තියෙන්නේ. එතකොට 4.5 වර්ග සෙන්ටිමීටර් ගත්තාම කැපාවලගේ එනවා. සෙන්ටිමීටරට සෙන්ටිමීටර සුළු වෙලා යනවා. මේක හදලා බලන්න මෙන්න මේ උත්තරේ 1.72 4.5 සීමන්ස් සෙන්ටිමීටරට. මේකෙන් විශේෂයෙන් විභාගෙට ලොකුවට ගණන් එයි කියලා මම හිතන්නේ නැහැ. ඒ වුණාට ඉතින් පොඩ්ඩක් බලා ගන්න එක ඕකටත් හොඳයිනේ නේද? නිසා මේක නිදහසේ හදන්න මේකේ ඔයගොල්ලෝ එතකොට මේ ටියුට් එකේ මං හිතන්නේ ගොඩක් හදන්න බෑ. ගණන් 4යි දාලා තියෙන්නේ. මං 1 සිට 4 දක්වා ගාන හදන්න මං හිතන්නේ නෑ විභාගෙට මේකේ අලුත් කාරණාවක් දාලා තියෙන. මේක අපි MCQ සෙට් එකක් එහෙමත් බලමු කොහොමද ගන්නෙ කියලා. මේක ලියා ගන්න මේක පිළිවෙලට බලලා ආයෙසරක් ගාන හදන්න try කරන්න. මම හිතන්නේ ලොකු දෙයක් නෑ. මොකද ලොකු දෙයක් නෑ කියලා කියන්නේ ඔයගොල්ලන්ට අර කැපා කියන සංකල්පය සහ අපි අර ද්‍රාවණයක් ඇතුලේ පොඩි කුට්ටියක් අරගෙන අපි කොහොමද මේ ද්‍රාවණය ගත්තේ? ඒ කියන්නේ ද්‍රාවණය ඇතුලෙන් සන්නායනතාවය සහ කැප අතර සම්බන්ධ ගොඩනැගුවේ කොහොමද කියලා තේරුණා නම් ඒකම තමයි මොකද කරලා තියෙන්නේ. සමීකරණ වෙනුවට අපි අගයන් ආදේශ කරලා තියෙන්නේ. එච්චරයි. right. එහෙනම් මේකත් ඉක්මනට ලියන්න. right. දැන් සන්නායකතාව කියන මාතෘකාව ඇතුළෙම තමයි මේ කොටසේදී අපි කතා කරන්නේ. මේ කොටස මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. එතකොට දැන් ලියන්න මාතෘකාව සන්නායකතාව යටතේ ඊළඟ මාතෘකාව සන්නායකතාවය සඳහා බලපාන සාධක. සන්නායකතාව කෙරෙහි බලපාන සාධක. ඔයගොල්ලන්ට හිතෙන විදිහට දැන් අපිට මේ අර කැපා හෝ ලෝහයක කැපා හෝ රෝ ගත්තොත් එහෙම ඒ විදිහට සරල විදිහට මේකේ බලන්න බෑ. හේතුව තමයි ද්‍රාවණයක විවිධ දේවල් මත සන්නායකතාව ඩිපෙන්ඩ් වෙනවා. දැන් හිතන්න ද්‍රාවණයක සාන්ද්‍රණය වෙනස් වෙද්දි මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම සන්නායකතාව වෙනස් විය යුතුයි නේද? එතකොට අපිට කියන්න පුළුවන් දැන් හිතන්න දැන් මෙන්න මේ විදිහට ද්‍රාවණ දෙකක් තියෙනවා. මේක චුට්ටක් බලා ගන්නකො. දැන් අපි මේකේ බලපාන සාධකයේදී පළවෙනි එක බලන්නේ සන්නායකතාවය. කැපා කෙරේ බලපාන සාධකනේ බලන්නේ පළවෙනි එක සාන්ද්‍රණය. සාන්ද්‍රණේ බලපෑම. එහෙනම් ඒක ලියන්නකො. මෙහෙම ලියවනේ සන්නායකතාව කෙරෙහි බලපාන සාධක කියලා ලියලා අනුමාත්‍රකාවක් දාන්න. සාන්ද්‍රණේ බලපෑම. සාන්ද්‍රණේ බලපෑම. දැන් සාන්ද්‍රණේ බලපෑම ගත්තාම නිකන් හිතන්න මෙන්න මෙහෙම භාජන දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට ලෝහ කූරු දෙකක් හරි ඉලෙක්ට්‍රෝඩ හරි ලෝහ දණු දෙකක් දාලා තියෙනවා කියලා අපි හිතමු. මෙන්න මේ විදිහට දාලා තියෙනවා. මේක අපි හිතමු මේක 0.1 m KCl ද්‍රාවණය. මේක 0.1 m KCl ද්‍රාවණය. මේක 1 m KCl ද්‍රාවණය. ඒ කියන්නේ සාන්ද්‍රණය වෙනස්නේ. සාන්ද්‍රණය වැඩි කියලා කියන්නේ ඒකක පරිමාවක තියෙන අයන සංඛ්‍යාව මොකද වෙන්නේ? ඒකක පරිමාවක තියෙන අයන සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. ඒකක පරිමාවක තියෙන අයන සංඛ්‍යාව වැඩි වෙනවා නම් සන්නායන වීමේ හැකියාව මොනව වෙනවද? සන්නායන වීමේ හැකියාවත් අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙහෙම. සාන්ද්‍රණය වැඩි වෙන්න අයන සාන්ද්‍රණ වැඩි ඒ කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදය හරි මොකක් හරි විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය වැඩි වෙන්න අයන සාන්ද්‍රණය වැඩි වෙනවා නේද? අයන සාන්ද්‍රණය වැඩි වෙනවා කියලා කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් එහෙනම් මෙන්න මෙහෙම. අයන සාන්ද්‍රණය දැන් මේකේ සාමාන්‍ය මෙන්න මේ විදිහට හැන් චුට්ටක් තියෙනකොට මේකේ කොයි වගේ තියෙනවා? මේකේ ගොඩක් තියෙනවා. මොකද ඒකක පරිමාවක තියෙන අයන සාන්ද්‍රණය සංඛ්‍යාව වැඩිනේ සාන්ද්‍රණය වැඩි කියන්නේ. එහෙනම් දැන් මෙහෙම තියෙනවා ඉතින්. එතකොට නිකන් හිතන්න දැන් මෙයාට සන්නෑන වීමේ හැකියාවද වැඩි මෙයාගේ සන්නෑන වීමේ හැකියාවද වැඩි? අනිවාර්යයෙන්ම සාන්ද්‍රණය වැඩි KCl වල සන්නෑන වීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ. ඇයි වැඩි වෙන්න ඕනේ?
ඒකට හේතුව තමා සන්නායකතාවයට හේතු වෙන්නේ ද්‍රාවණයක විද්‍යුතයේ සන්නායන වීමට හේතු වෙන්නේ නිදහසේ චලන වේගයේ අයන. ඒකක පරිමාවක් තුළ නිදහසේ චලන වේගයේ අයන වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? සන්නායකතාවය වැඩි වෙන්න ඕනේ. සන්නායකතාව වැඩි වෙනවා කියන්නේ ජීත් වැඩි වෙනවා කැපාත් ඒ විදිහටම වැඩි වෙන්න ඕනේ. රයිට්. එහෙනම් මෙහෙම අපි ලියලා තියෙමු ඉස්සල්ලාම යම්කිසි ප්‍රබල මෙහෙම ලියමු යම්කිසි විද්‍යුත් විච්ඡේදයක් පවතින ද්‍රාවණයක් තුළ යම්කිසි විද්‍යුත් විච්ඡේදයක් පවතින ද්‍රාවණයක් තුළ ඒකක පරිමාවක මවුල ප්‍රමාණය එනම් සාන්ද්‍රණය වැඩි වන විට ඒකක පරිමාවක මවුල ප්‍රමාණය එනම් සාන්ද්‍රණය වැඩි වන විට ඒකක පරිමාවක් තුළ අයන ප්‍රමාණයද වැඩි වේ. ඒකක පරිමාවක් තුළ අයන ප්‍රමාණයද වැඩි වේ. හරි? අයන ප්‍රමාණය වැඩි වන විට විද්‍යුතය සන්නායනය කිරීමට හේතු වන සාධකය වැඩි වන නිසා අයන ප්‍රමාණය වැඩි වන විට විද්‍යුතය සන්නායනය කිරීමේ සාධකය වැඩි වන නිසා සන්නායකතාවය වැඩි විය යුතුයි. හරි? සන්නායකතාවය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ සාන්ද්‍රණය වැඩි වෙද්දී සන්නායකතාවය වැඩි වේ. අපි මෙහෙමත් ලියලා තියමු. යටින් මෙහෙම ලියලා තියමු. සන්නායකතාවය. එතකොට සන්නායකතාව කොහොමද වැඩි වෙන්නේ? සන්නායකතාවය වැඩි වෙනවා මොකක් මතද? සාන්ද්‍රණය මත. සාන්ද්‍රණය වැඩි වෙනකොට සන්නායකතාව වැඩි වෙනවා. යටින් මෙන්න මේකත් ලියලා තියෙමු. යටින් නෝට් එක යටින් මෙන්න මේ කැලේ ලියලා තියෙමු. හරි? මම හිතන එක ලියා ගන්න නැති. ඊට පස්සේ මෙන්න මේ උදාහරණය අපි බලමු. මෙන්න මේ උදාහරණය. මෙන්න මෙහෙම ලියන්න. 0.1 m KCl ද්‍රාවණයක් සහ 0.1 m KCl ද්‍රාවණයක් සහ 1 m KCl ද්‍රාවණයක් සලකමු. 1 m KCl ද්‍රාවණයක් සලකමු. හරි? ඊට පස්සේ මෙන්න මේ දෙක අඳින්න. මෙන්න මේක අඳින්න. මම හිතනවා අඳින්න නැති කියලා. ඇන්දට පස්සේ අපි මෙහෙම ලියමු. මෙම ද්‍රාවණ දෙක අතරින් 1 m KCl ද්‍රාවණයේ මෙම ද්‍රාවණ දෙක අතරින් 1 m KCl ද්‍රාවණයේ 1 m KCl ද්‍රාවණයේ ඒකක පරිමාවක් තුල අඩංගු වන අයන ප්‍රමාණය වැඩි වෙන නිසා ඒකක පරිමාවක් තුල අඩංගු වන අයන ප්‍රමාණය වැඩි වෙන නිසා 1 m KCl ද්‍රාවණයේ 1 m KCl ද්‍රාවණයේ සන්නායකතාවය වැඩි වේ. 1 m KCl ද්‍රාවණයේ සන්නායකතාවය වැඩි වේ. මම හිතනවා තේරෙන්න ඇති කියලා. මම දැන් තව උදාහරණයක් මේක ලිව්වා. මේ උදාහරණේ තියෙන්නේ මේ සාම්පල් සෙට් එකක් අරගෙන මේ සාම්පල් සෙට් එක ඇත්තටම සෙල්සියස් අංශක 25 දී හරි සෙල්සියස් අංශක 25 දී සෙල්සියස් අංශක 25 දී යාළගේ සන්නායකතාවය මැනලා තියෙනවා. බලන්න ආශ්‍රිත ජලය ගත්තොත් එහෙම ආශ්‍රිත ජලය මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? ආශ්‍රිත ජලය කියන්නේ ඇත්තටම අයන නැහැ කියන එකනේ වෙන දේවල් නැහැ කියන එකනේ ආශ්‍රිත ජලය මෙන්න මේ විදිහට නේද අයනික මේ සම්බන්ධය තියෙන්නේ අයන වලට විඝටනය වීම. මේක සාමාන්‍ය සෙල්සියස් අංශක 27 දී 25 දී ගත්තොත් එහෙම මෙහෙම දෙයක්ත් තියෙනවා. මෙයාගේ සාන්ද්‍රණය එක වැඩි කිරීම 10 7 m. මෙයාගේ සාන්ද්‍රණයත් එක වැඩි කිරීම 10 7 m. එතකොට ඊට විශාල සාන්ද්‍රණයක් නෙවෙයි. ඒතර ආශ්‍රිත ජලයේ සන්නායකතාව ගොඩක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ කැපාවලගේ. හරි සන්නායකතාව කියන්නේ කැපානේ. සන්නායනතාවය තමයි G කියන්නේ. හරි කැපා. ඒතර කැපාවලගේ මොකද වෙලා තියෙන්නේ? ගොඩක් අඩුයි. ඒක පේනවා නේද? එතකොට මේක ගත්තොත් එහෙම මේක අපි කතා කරා මතකද? දුබල විද්‍යුත් විච්ඡේදයක්ද ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක් විදිහට කතා කරේ මේ විදිහට ආංශිකව විකර්ණය වෙනවා. භාගයට විකර්ණය වෙනවා. මෙයාලා දුබල විද්‍යුත් විච්ඡේදය. ඒක පේනවනේ. දුබල විද්‍යුත් විච්ඡේදයක සන්නායකතාව අඩු වෙන්න ඕනේ.
ඒක ඇවිල්ලා තියෙනවද නැද්ද? ඇවිල්ලා තියෙනවනේ. මේ වගේ එකක් තියෙන සන්නායකතාව ගොඩක් අඩුයි. ඊට පස්සේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු උදාහරණේ 0.1 m KCL ගත්තොත් සන්නායකතාව කැපාවලගේ 1480ක් ඇවිත් තියෙනවා 25 දී. දැන් සාන්ද්‍රණය වැඩි වෙද්දි සන්නායකතාව වැඩි වෙනවා කියන්නේ හේතු මේක පරීක්ෂණාත්මක தත්ත්වයක්නේ. හොඳටම පේනවා සාන්ද්‍රණයකේ 0.1ක් වෙද්දි 12400ක් වෙලා තිනවා. 1ක් m වෙද්දි කොච්චරක් වෙලා තියෙනවද? 1,10,000ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ හිතන්න සාන්ද්‍රණය 100 ගුණයක් වැඩි කරද්දී සන්නායකතාවත් ඒ හා සමාන විදිහට වැඩි වෙලා තියෙනවා. ඒතකොට සාන්ද්‍රණය වැඩි වෙන සන්නායකතාව වැඩි වෙනවා කියන එක හරිද වැරදිද? හරි නේද? ඊට පස්සේ අපි අනිත් උදාහරණෙත් බලමු ඉක්මනට. ලිං ජලය, නල ජලය, මුහුදු ජලය. ලිං ජලය සහ නල ජලය පැහැදිලි ලෙස ඕගොල්ලන්ට ඒක අපිට කියන්න බෑ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවනේ. සාමාන්‍ය අපි ගත්තොත් කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුරය ගත්තොත් ටිකක් අයන සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ. මොකද එයාලගේ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක ඒත් එක්කම වල තියෙන පොහොර ඒත් එක්කම දැන් කුරුණෑගල මාතලේ පැත්ත ගත්තොත් එහෙම එහි තියෙන මේ හුණුගල් ආශ්‍රිතය වහින්ද ටිකක් සන්නායක අයන සාන්ද්‍රණය වෙනස් වෙන්න පුළුවන්. දැන් නුවර ගත්තොත් එහෙම නුවර ටිකක් අයන සාන්ද්‍රණය අඩු ඇති. මොකද නුවර එහෙම ප්‍රශ්න නැහැනේ. එතකොට ඒකත් එක්ක ලිං ජලය නල ජලය මොකද වෙන්නේ? මේ වගේ 100ත් 200ත් අතර ලිං ජලය තියෙන්න පුළුවන් 50ත් 150ත් අතර වගේ කැපාගයක් තියෙන්න පුළුවන් නල ජලයට. ලිං ජලය අරක තමයි ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. නල ජලය නම් එච්චර වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒක පියුරිෆයි කරලා නිකන් මුහුදු ජලය ගත්තොත් අපි හොඳටම දන්නවා මුහුදු ජලයේ තින් දන්නවනේ ලවණ ගතිය අඩුයිද වැඩිද? මුහුදු ජලය බොන්න එහෙම පුළුවන්ද? බොන්න බෑ. බෙවුවොත් කිඩ්නි ෆේලියර් එකක් වෙන්න පුළුවන්. එන කිඩ්නි දෙකම අවුල් වෙන්න පුළුවන්. මුහුදු ජලය ඕනවට රබියොත්. එතකොට මුහුදු ජලයේ 40000ක් තියෙනවා. මොකද ඒකට හේතුව තමයි මුහුදු ජලයේ ප්‍රධාන වශයෙන් සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ්, කැල්සියම් කාබනේට්, කැල්සියම් සල්ෆේට් වගේ විශාල අයන ප්‍රමාණයක් තියෙන නිසා එයාගේ කැපාගය වැඩි වෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ අයන සාන්ද්‍රණය වැඩි වෙන්න මොකද වෙන්නේ? සන්නායකතාව වැඩි වෙනවා. රයිට්. එහෙනම් මේ උදාහරණෙත් මෙහෙම අපි ලියලා තියෙමු. මෙහෙම ලියන්න. එක් නියැදිවල සන්නායකතාවය සලකමු කියලා මෙන්න මේ ටික විනාඩියට ලියලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ සන්නායකතාවයේ මොකක් මත රඳා පවතින සන්නායකතාවයේ සාන්ද්‍රණය මත පැහැදිලි ලෙස රඳා පවතින. දැන් මුහුදු ජලය ගත්තොත් 40000ක් එන්න හේතුව තමයි ඒක වැඩි. එතකොට එකක් KCl ද්‍රාවණයක 1 ලක්ෂ ගාණක් එන්න හේතුවක් තමයි යාගේ අයන සාන්ද්‍රණය වැඩි වීම. දැන් අපි බලන්න ඕනේ දැන් සාන්ද්‍රණය බලපෑම බැලුවානේ. දැන් අපි බලමු උෂ්ණත්වයේ බලපෑම. මේක නම් සරලයි ඕගොල්ලන්ට තේරෙයි. අරකට ඉතින් මහ ලොකු අමාරුවක් නැහැ. උෂ්ණත්වයේ බලපෑම. උෂ්ණත්වයේ බලපෑම. එතකොට උෂ්ණත්වයේ බලපෑම ගත්තොත් සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි කරන්න මොකක්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරන්න සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට තේරෙන විදිහට අයනවල චලනය වීමේ අයන නෙවෙයි ඕන දෙයක ඕන සංයෝගයක චලනය වීමේ හැකියාවට මොකද වෙන්නේ? චලනය වීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට චලනය වීමේ හැකියාව වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම මොකක්ද වෙනව ඇත්තේ? සන්නයන වීමේ හැකියාව. සන්නයන වෙන්න නම් නිදහසේ චලනය වෙන්න ඕනේ. අයන වලට නිදහසේ උෂ්ණත්වය වැඩි කරද්දී යාලා චලනය වැඩි වෙනවා කියන්නේ චලනය වීමේ හැකියාව මොකද වෙන්නේ? චලනය වීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට චලනය වීමේ හැකියාව වැඩි වෙනවා අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? සන්නායකතාව වැඩි වෙන්න ඕනේ. දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම මේ දැන් හිතන්නකෝ මිනිස්සෙක් වාහනයක් තියෙනවා. වාහනයකට සාමාන්‍ය උපරිම වේගය පැයට කිලෝමීටර් 10යි. පැයට කිලෝමීටර් 10ක වේගයෙන් විතරයි යන්න පුළුවන්. එතකොට තවත් වාහනයක් තියෙනවා. එයාට පැයට කිලෝමීටර් 150කින් යන්න පුළුවන්. එතකොට මේක නුවර තියෙනවා. කොළඹට යන්න ඕනේ. කවුද කලින්ම යන්නේ? පැයට කිලෝමීටර් 50ක් යනනේ. මොකද එයාගේ චලනයේ වේගය වෙන වේගෙ වැඩි. එහෙනම් චලනය වීමේ හැකියාව වැඩි වෙන්න මොකද වෙන්නේ? සන්නයන වීමේ හැකියාව පහසුයි. මොකද ඉක්මනට මොකද කරන්න පුළුවන්? ආයන වලට ආරෝපණ හුවමාරු කරගන්න ලේසි. එතකොට අනිවාර්යයෙන්ම මොකක්ද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වැඩි වෙන විට සන්නායකතාව වැඩි විය යුතුයි. එහෙනම් කැපාවලගේ වැඩි වෙන්න ඕනේ. ඒක තේරෙනවා ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි මෙහෙම ලියමු උෂ්ණත්වය බලපෑම කියලා ඊළඟ ලියන්න. අපි දැන් සාන්ද්‍රණය කතා කරා දැන් උෂ්ණත්වය. උෂ්ණත්වය බලපෑම කියලා මෙහෙම ලියන්න. ප්‍රබල විද්‍යුත් විච්ඡේදයක උෂ්ණත්වය වැඩි කළ විට
උෂ්ණත්වය වැඩි කළ විට මෙහෙම ලියමු. උෂ්ණත්වය වැඩි කළ විට නිදහසේ චලනය විය හැකි අයනවල නිදහසේ චලනය විය හැකි අයනවල චලනය වීමේ හැකියාව නිදහසේ චලනය විය හැකි අයනවල චලනය වීමේ හැකියාව වැඩි වේ. චලනය වීමේ හැකියාව වැඩි වේ. එනම් විද්‍යුතය සන්නෑනය වීමේ හැකියාව චලනය වීම මත අයන චලනය වීම මත විද්‍යුතය සන්නෑනය වීමේ හැකියාව අයන චලනය වීම මත රඳා පවතින නිසා චලනය වීමේ හැකියාව උෂ්ණත්වය වැඩිවන විට වැඩිවන නිසා උෂ්ණත්වය වැඩි කළ විට සන්නායකතාවය උෂ්ණත්වය වැඩි කළ විට සන්නායකතාවය වැඩි වේ. උෂ්ණත්වය වැඩි කළ විට සන්නායකතාවය වැඩි වේ. ඒකට හේතුව තමයි උෂ්ණත්වය බලපෑම එහෙමයි වෙන්නේ. කියන්නේ උෂ්ණත්වය වැඩි කරද්දී චලනය වීම වැඩි නම් සන්නායකතාවයට බලපාන්නේ චලනය වීම නම් චලනය වීම වැඩි වෙනවා කියන එක වාසියක් වෙනවනේ සන්නෑන වෙන්නේ. ඒතකොට ඒක නිසා උෂ්ණත්වයත් වැඩි වෙනකොට සන්නායකතාව වැඩි මම දැන් මේකේ තව මේ අපිට උෂ්ණත්වයත් එක්ක කොහොමද සන්නායකතාව විචලනය වෙන්නේ කියන එක ගන්න මේ පොඩි දත්ත සටහනක් ඇඳ මේක ඔයගොල්ලෝගේ සිලබස් එකේ රිසෝස් බුක් එකේ කියන දත්ත සටහනම තමයි. එතකොට මේකේ විදිහට බලන්න එකක් m KCl ද්‍රාවණයක් ගන්නවා. එකක් m KCl ද්‍රාවණයක සෙල්සියස් අංශක බිඳුවේදී මයික්‍රෝසීම ඒ කියන්නේ මේ සන්නායකතාව කියන්නේ කැප G නෙවෙයි කැප හොඳට මතක තියාගන්න මයික්‍රෝසීමන් සෙන්ටිමීටරයට ගත්තොත් එහෙම KCl එකක් m KCl ලගේ ගත්තොත් එහෙම කොච්චරද දෙන්නේ? 6.5 වැඩි කිරීම 10 4යි. ඊට පස්සේ සෙල්සියස් අංශක 13ට ගත්තොත් චුට්ටක් වැඩි වෙලා 98.8යි 10 7 චුට්ටක් වල ගොඩක් වැඩි වෙලා හරි. මේක 65000ක් තියෙන මෙතන 98000ක්. මෙතනදී 110000ක් වෙලා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙද්දි මොකද වෙන්නේ? සන්නායකතාව වැඩි වෙනවා කියන එකට මේ දත්ත සරහන හොඳ සාධක වෙනවා. රයිට්? ඊට පස්සේ අපි ගත්තොත් 0.1 m KC 7.2යි 10යි 3යි. ඒ කියන්නේ 72,000 තියෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී. කොහොමද දැන් මෙහෙම බැලුවොත් මෙන්න මේ ටික අමතක කරලා සෙල්සියස් අංශක බිඳුවේදී සාන්ද්‍රණේ පල්ලෙහාට මොකද වෙන්නේ? සාන්ද්‍රණේ පල්ලෙහාට අඩු වෙනවනේ. ඒතකොට කොහොමත් මොකක්ද වෙන්න ඕන අනිත් පැත්තේ? අර අපි ඉස්සෙල්ලා කතා කරපු දේ වෙන්නත් ඕනේ හරි. සාන්ද්‍රණය අඩු වෙද්දී සන්නායකතාව අඩු වෙන්න ඕනේ. ඒකත් පැහැදිලිව ඔයගොල්ලන්ට පේනවා. මෙතන 6.5 වැඩි කිරීම 10 4යි 7.2 වැඩි කිරීම 10 3යි 0.01 MKCl වල 7.8 වැඩි කිරීම 10 2යි. මේ පැත්තට මොකද වෙන්නේ? සාන්ද්‍රණය අඩු වෙනවා. සාන්ද්‍රණය අඩු වෙනවා. ඒතර මේ පැත්තට අරන් තියෙන්නේ මොකක්ද මෙයාලා? උෂ්ණත්වයනේ. උෂ්ණත්වය වැඩි වෙනවා. මෙන්න මේ පැත්තට උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මේ විදිහට තමයි අරන් තින්නේ. එතකොට ඔයගොල්ලන්ට පේන්න ඕනේ පැහැදිලිවම උෂ්ණත්වය වැඩි වෙන්න හැම අවස්ථාවකම 0.1 m අවස්ථාවෙත් වැඩි වෙලා තියෙනවානේ. 0.0ක් m අවස්ථාවෙත් උෂ්ණත්වය වැඩි වෙද්දී සන්නායකතාව වැඩි වෙලා තියෙනවා. එහෙනම් සන්නායකතාවය කියන එක උෂ්ණත්වය වැඩි වෙනකොටත් වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට මෙහෙමත් අන්තිම යථාර්ථය ලියන්න පුළුවන්. සන්නායකතාවය කොහොමද වැඩි වෙන්නේ? මෙන්න මේ ටික ලියන්න. මේ ටික ලියලා මෙන්න මෙහෙම ලියමු අපි. සන්නායකතාව උෂ්ණත්වයට අනුලෝම තමයි යන්නේ. සාන්ද්‍රණයටත් අනුලෝම උෂ්ණත්වයටත් අනුලෝම. රයිට්. නෑ තයන්නේ පටලනවා මම. රයිට්. එහෙනම් ඉක්මනට මේකත් ලියා ගන්න. වෙලා මදි නම් වීඩියෝ එක පුෂ් කරලා නතර කරලා ලියන්න. එතකොට අපි ගත්තොත් ඊළඟ කාරණාව තවත් එක සාධකයක් බලපානවා. කැටායන හා ඇනායන වල ස්වභාවය. කැටායන හා ඇනායන වල ස්වභාවයත් සන්නායකතාවයට බලපානවා. නැත්නම් අපිට කියන්න පුළුවන් ජලීය ද්‍රාවණවලදී අයනවල වේග කියලා. ජලීය ද්‍රාවණවලදී අයනවල වේග කියලා කියන්නත් පුළුවන්. එහෙනම් ලියන්න
මෙහෙම අපි ලියමු ඊළඟ සාධකය. දැන් උෂ්ණත්වය සාන්ද්‍රණය බැලුවා. උෂ්ණත්වය බැලුවා. දැන් අනිත් එක ජලීය ද්‍රාවණවලදී අයනවල වේගය. ද්‍රාවණවලදී අයනවල වේගය. අයනවල වේගය. ජලීය ද්‍රාවණවලදී අයනවල වේගය. එතකොට අපි ගත්තොත් නිකන් මට කියන්න මෙහෙම. මේකත් ඉතින් පොඩි ගොන් කියලා කියන්නත් පුළුවන් ඉතින් හරි. දැන් මෙහෙම මිනිස්සෙක් කියලා අපි හිතමුකෝ. මූගේ බර කිලෝග්‍රෑම් 120යි. කිලෝග්‍රෑම් 150යි. තඩියෙක්. හරි පට්ටම තඩියෙක්. ඊට පස්සේ තව එකෙක් ඉන්නවා ඌ ටිකක් බර අඩුයි කිලෝ 90යි. කිලෝග්‍රෑම් 90යි. තවත් එකෙක් ඉන්නවා හෙන හීනි රිට වගේ හැබැයි ටිකක් දුවන්න කරන්න පුළුවන්. කිලෝග්‍රෑම් 50යි. මේ තුන් දෙනාට මීටර 100ක් දුවන්න කියලා කිව්වොත් මේ තුන් දෙනාට මම මීටර 100 තරගයක් තියෙන මේ තුන් දෙනාව දාලා බොහෝ වෙලාවට අපි හිතමු මේ තුන් දෙනාගේම තියෙන එකම ශක්තිය වගේ කියලා මේ තුන් දෙනාගෙන් කවුරු දිනයිද බොහෝ විට කිලෝ 50 එක්කෙනා දිනයිනේ දෙකට හේතුව මොකද එයාගේ බර අඩුයි එයාට දුවන්න ලේසි නේද එතකොට දුවන්න ලේසි වෙද්දී එයාට වේගෙන් දුවන්න පුළුවන් එතකොට මීටර 100 දුරක් ගමන් කරන්න ලේසි මෙයාටනේ එහෙනම් අයනවල වේගත් ඔන්න ඔය වගේ වේ. අයනේ විශාලත්වය වැඩි වෙනකොට එහෙම මොකක් වෙයිද? අයනේ විශාලත්වය එහෙම වැඩි වෙනකොට අයනවල වේගය යම් තරමක් අඩු වෙයි. එතකොට ඒකත් එක සාධකයක් විදිහට අපිට කියන්න පුළුවන්. හැබැයි මෙහෙම වෙන්නත් පුළුවන් නේද? දැන් හිතන්න කිලෝග්‍රෑම් 90 එක්කෙනා හොඳටම ෆිට්. කිලෝග්‍රෑම් 50 එක්කෙනා එච්චර ෆිට් නෑ. ටිකක් ඇඟට එච්චරම හොඳ ෆිට්නස් එකක් නෑ. ඒ වුණත් සමහර කිලෝග්‍රෑම් 50 එක්කෙනා එක වෙන්නත් පුළුවන් නේද මීටර 100 දුවද්දි. ආයෙනම් තව දෙයක් බලපානවා. අයනවල වේගයට ඒක විතරක් නෙවෙයි එයාගේ ආරෝපණයත් බලපානවා. මොකද ආරෝපණය වැඩි නම් ටිකක් යන්න ආකර්ෂණය වැඩි නිසා වේගෙන් යන්න පුළුවන්. එතකොට ජලීය ද්‍රාවණවලදී අයනවල වේගය මෙන්න මේ විදිහට බලපානවා. එහෙනම් මෙහෙම අපි ලියලා තියමු. එහෙනම් ලියන්න මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. එහෙනම් ඊළඟ සාධකය ලියන්න තුන්වෙනි සාධකයේ ජලීය ද්‍රාවණවලදී අයනවල වේගය. ඒක යටතේ මෙහෙම කියමු. ජලීය ද්‍රාවණවලදී එක් අයනය ගමන් කරන වේග ජලීය ද්‍රාවණවලදී එක් අයන ගමන් කරන වේගය අයනයේ ස්වභාවය මත වෙනස් වේ. අයනයේ ස්වභාවය මත වෙනස් වේ. ප්‍රමාණයෙන් කුඩා අයනවල වේගය වැඩි වන අතර ප්‍රමාණයේ තරමක් විශාල වන අයනවල වේගය තරමක් අඩුවන බව නිරීක්ෂණය කළ හැක. තවද අයනයේ විශාලත්වය මෙන්ම අයනයේ ආරෝපණයද අයනයේ වේගයට බලපායි. අයනයේ විශාලත්වය මෙන්ම අයනයේ ආරෝපණයද අයනයේ වේගයට බලපායි. දැන් ඊට පස්සේ මම මෙහෙම දෙයක් කරනවා. මම මෙන්න මෙහෙම සෙන්ටිමීටර් එකක පරතරයක් තියලා වෝල්ටේජ් එක මෙහෙම ලෝහ දණු දෙක වෝල්ටේජ් එක තියලා මම විවිධ ලවණවල වේග පරීක්ෂා කරනවා. මොකද කරන්නේ මම සෙන්ටිමීටර් එකක පරතරයක් ඇතුළේ වෝල්ට් එකක විභවාන්තරයක් තියලා මම දැන් අයන කීපයක වේග පරීක්ෂා කරන්න යන්නේ. වේග කොයි වගේද වෙන්නේ කියලා. රයිට්? එතකොට අපි මේකට කියනවා සාමාන්‍ය විභව අනුක්‍රමණය කියලා. විභව අනුක්‍රමණය දැන් ඔයගොල්ලෝගේ සිලබස් එකට චූට්ටක් එහා ගිය දෙයක් මට මේක පොඩ්ඩක් කියවුවොත් ලේසි කියලා. හිතන විභව අනුක්‍රමණය කියන්නේ එතකොට සෙන්ටිමීටර එකකට කොච්චර වෝල්ටේජතාව වෙනසක් එනවද කියන එක. හිතමු නිකන් සෙන්ටිමීටර එකකට මෙච්චරක් වෙනවා. මෙන්න මේක ඉක්මනට ඇඳ ගන්නකො. මෙන්න මේ කොටස ඉක්මනට ඇඳ විභව අනුක්‍රමණය මෙන්න මෙහෙමයි ගන්න. හරි? විභව අනුක්‍රමණය කියන තැන ඉස්සරහින් ලියලා තියමු අපි. ඒකක දිගක විභවයේ වෙනස් වන ප්‍රමාණය. ඒකක දිගක විභවයේ වෙනස් වන ප්‍රමාණය විභව අනුක්‍රමණය ලෙස හඳුන්වයි. ඒකක දිගක විභවයේ වෙනස් වන ප්‍රමාණය විභව අනුක්‍රමණය ලෙස හඳුන්වයි. ඒතර මම ගන්න විභව අනුක්‍රමණය 1 වෝල්ට් සෙන්ටිමීටර වෙන ද්‍රාවණයක් ගන්න. ඒ කියන්නේ මම නිකන් සරලව හිතන්න සෙන්ටිමීටර එකක පරතරයක් තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒකේ වෝල්ට් එකක විභව වෙනසක් තියලා මම ද්‍රාවණයක් හදා ගන්නවා. දැන් මම මේකේ බලන්න යන්නේ
මේකේ වේගය කොහොමද එක එක අයන වලට වෙනස් වෙන්නේ කියලා. right මම දැන් ඔහොම වේගෙන් ලියාගෙන ගියා. ඒතකොට විභව අනුක්‍රමණය කියන එක තේරෙනවා එකක් වෝල්ට් සෙන්ටිමීටර එකකට වෝල්ට් එකක විභව වෙනසක් ඉන්නේ. එතකොට අපි මෙන්න මෙහෙම කොටසක් ගත්තොත් ඒකේ ඒ කියන්නේ මේක නම් මම මෙහෙම ගත්තේ සෙන්ටිමීටර එකක් ගත්තොත් වෝල්ට් එකක වෙනසක් වෙනවා කියලා තමයි කියන්නේ. මෙන්න මේ වෝල්ටීයතාවය යටතේ H+ අයනයක වේගය මිලිමීටර් විනාඩියට මිලිමීටර් හරි. ඒ කියන්නේ මිනිත්තු 30ක් ඇතුළත මිලිමීටර් කොච්චරක් යනවද? ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා හරි. දැන් හිතන්න දැන් අපිට දැන් මේක හොඳට තේරුම් ගන්න හරි. නිකන් මිනිස්සෙක්ට මීටර 10ක් කියන්නේ ගේමක් නෙවෙයි. මිනිස්සෙක්ට මීටර 10ක් යනවා කියන එක ගේමක් නෙවෙයි. හැබැයි නිකන් කූඹියෙක්ට මීටර 10ක් කියන මොන වගේ දුරක්ද? සාමාන්‍යයෙන් ඉතින් අපි උදාහරණ කරගත්තොත් නුවර පැත්තේ මම ඉන්නේ. ඒතකොට නුවරේ ගත්තොත් එimhe නුවරේ ඉඳලා නිකන් කෑගල්ලට වගේ දුරක් වගේ නේද? ඉතින් කූඹිය පොඩිනේ ගොඩක්. එතකොට නිකන් හිතන්න අයන කියන්නේ ගොඩක් පොඩි කට්ටිය හරි මෙයාලා ඉතාමත් කුඩා අය. එතකොට මෙයාට මිලිමීටර 2.5ක් කියන්නේ අති විශාල අගයක් හරි මහා ඇත්තටම නිකන් ලංකාවේ ඉඳලා නිකන් ඇමරිකාවට වගේ යන දුරක් වගේ මෙයාට හරි. එතකොට මෙයා විනිත්තුවකට මොකද කරන්නේ? විනාඩියකට මිලිමීටර 2.5ක් යනවා. ඒ කියන්නේ මෙයාට පුළුවන් එකක් වෝල්ට් විභව අනුක්‍රමණයක් යටතේ කියන්නේ සෙන්ටිමීටර එකකට වෝල්ට් එකක විභව බැස්මක් යටතේ විනාඩියට මිලිමීටර 2.5ක් යන්න පුළුවන්. OH- වලට ගත්තොත් OH- වල ටිකක් අඩුයි. මොකද ඇත්තට මෙයාගේ විශාලත්වය වැඩිනේ. ඊට පස්සේ සෝඩියම් ගත්තොත් එයාට 0.29ක් ඊටත් වඩා ලොකු හින්දා. පොටෑසියම් ගත්තොත් එහෙමම අඩු වෙනවා. Cl- ගත්තොත් ටිකක් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ විදිහට වේගය වෙනස් වෙනවා. එතකොට වේගය කියලා කියන්නේ සාමාන්‍ය ඕන ඉන්ටර්නෙට් එකේ තව ඕන දත්ත බලන්න ඕන නම් ගහන්න මොබිලිටි ඔෆ් අයන් කියලා අයන්ස් කියලා ගහලා බලන්න. එතකොට ඒ අයන් මොබිලිටි කියලා ගත්තාම මේක එනවා විස්තර ටික දත්ත සටහන. එතකොට අයනේ විනාඩියට මිලිමීටර මෙච්චරක් යනවා. එතකොට බලන්න මෙන්න මෙතන අගයන් ටික බලන්න. එතකොට මේක තේරෙනවා. ඉතින් විනාඩියට මිලිමීටර යන ගාන පෙන්නන්නේ. එතකොට මෙයාට සාපේක්ෂව කූඹියට සාපේක්ෂව මීටර 10 දිගක් වගේ එතන දුරක් වගේ. හැබැයි මනුස්සයෙක්ට සාපේක්ෂව මීටර 10 පොඩ්ඩක් වගේ වුණාට එතකොට එතන සාපේක්ෂව සයිස් එකත් එක්ක එනවනේ. එතකොට මේ H+ අයනයකට මිලිමීටර 2.5 කියන්නේ ඉතා විශාල අගයක් හරි. එතකොට දැන් මම හිතන්නකො මෙතන මීටර 10 කොච්චර කැරකුණා 3-4 පාරක් කියලා ඔක කූඹියට දුන්නොත් ලේසි වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ. එතකොට බලන්න මේකේ සයිස් එක වැඩි වෙන්න මොකද වෙලා තියෙන්නේ? වේගය වෙනස් වෙලා තියෙනවා. රයිට් මෙතනිනුත් පැහැදිලි වෙනවා ජලීය ද්‍රාවණ වල අයන වල වේගය වෙනස් වෙනවා. වෙනස් වෙනකොට කොහොමත් අනිවාර්යෙන් චලනය වීමේ හැකියාවත් වෙනස් වෙන නිසා සන්නායකතාව වෙනස් විය යුතුයි. එහෙනම් මේකත් ඉක්මනට ඇඳ ගන්න. මං හිතනවා ඇඳ ගන්න නැති කියලා. දැන් එහෙනම් පොඩ්ඩක් අපි පොඩි සාරාංශයක් ගමු අපි මොනවද මේකෙදි මේ කොටසේ සාකච්ඡා කරේ කියලා. එතකොට අපි ගොඩක්ම සාකච්ඡා කරා ද්‍රාවණවල විද්‍යුතය සන්නායනය වීම නේද? ඊට පස්සේ ඒක යටතේ සන්නායකතාව කියලා නම් අපි ගානක් හැදුවා. අර ටියුට් එකේ මං කියපු ගණන් හතර හදලා තියන්න. ඊළඟ පාඩමට ඊළඟ කොටසට යන්න කලින් ඒත් එක්කම සන්නායකතාවයට බලපාන සාධක තුනක් ගැන කතා කරමු. මොනවද බලපාන සාධක තුන? පළවෙනි එක සාන්ද්‍රණය. සාන්ද්‍රණය වැඩි වෙන්න සන්නායකතාව වැඩි වෙනවා. දෙවෙනි එක උෂ්ණත්වය වැඩි වෙන්න සන්නායකතාව වැඩි වෙනවා. තුන්වෙනි එක ජලීය ද්‍රාවණ වල අයන වල වේගය. අයන වල වේගය වැඩි වෙන්න සන්නායකතාව වැඩි වෙනවා. එහෙනම් අපි යටින් මෙහෙමත් ලියලා තියමු. අයන වල වේගය වැඩි වෙන විට අයන වල චලනය වීමේ හැකියාව වැඩි වෙන නිසා අයන වල වේගය වැඩි වෙන විට අයන වල චලනය වීමේ හැකියාව වැඩි වෙන නිසා සන්නායකතාවයේ අයන වල වේගය වැඩි වෙන විට වැඩි වෙයි. right එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ජලීය ද්‍රාවණයක සන්නායකතාව මෙන්න මේ කොටස් ටික හොඳට තේරුම් ගන්න ඕනේ. හරි. එක පාට දඩස් ගාලා මට ඉලෙක්ට්‍රෝඩේ කියන එකට යන්න තිබ්බා ඕනනම් මම එහෙම නොගියේ. මට මේකේ හොඳම අවබෝධය දීලා මම අර මුලින්ම වීඩියෝ එකේ කිව්වේ 0 to hero යන්න. හරි. බිඳුවේ සිට උපරිම තැනට යන්න නම් අපි හැමදේම ටෙක්නිකල් පැත්ත හොඳට තේරුම් ගත යුතුයි. එතකොට සන්නායකතාවය ගත්තොත් සන්නායකතාවයේ භාවිත ගත්තොත් එහෙම සන්නායකතාවයෙන් අපිට ද්‍රාවණයක සාන්ද්‍රණය මයින්න පුළුවන්. ආයනික ද්‍රාවණයක සාන්ද්‍රණය මයින්න පුළුවන්. ඒත් එක්කම අපිට සාමාන්‍යයෙන් ඔය ද්‍රාවිතා ගුණිත KSP අගයන් එහෙම හොයන්න පුළුවන් සන්නායකතාවයෙන් පහසුවෙන්. ඊට පස්සේ අනුමාපන කරන්න පුළුවන්. සන්නායකතා අනුමාපන කියලා කොටසක් තියෙනවා. මම අන්තිමට පාඩම අන්තිමට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් මෙහෙම ලියන්න.
අලුත් මාතෘකාවක් මේක නිකන් මතක තියාගන්න. සන්නායකතා මිනුම් වල ප්‍රයෝජන. සන්නායකතා මිනුම් වල ප්‍රයෝජන. ඒක යටතේ පළවෙනි එක ලියන්න. පළවෙනි එක ලියන්න මෙහෙම. සන්නායකතා මිනුම් මගින් අයනික සංයෝගයක සාන්ද්‍රණය මැනගත හැක. සන්නායකතා මිනුම් මගින් අයනික සංයෝගයේ සාන්ද්‍රණය මැනගත හැක. මොකද ඔයාලට තේරෙන්න ඕනේ සාන්ද්‍රණය වෙනස් වෙද්දී සන්නායකතාව වෙනස් වෙන නිසා සන්නායකතා මිනුම ගත්තොත් අපිට සාන්ද්‍රණය මැනගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක ලියන්න මෙහෙම. සන්නායකතාවය අයන සාන්ද්‍රණය මත රඳා පවතින නිසා සන්නායකතාව අයන සාන්ද්‍රණය මත රඳා පවතින නිසා අයනික සංයෝගවල ද්‍රාවිතා ගුණිතය මැන ගැනීමට සන්නායකතා මිනුම් භාවිතා කරයි. අයනික සංයෝගවල ද්‍රාවිතා ගුණිතය මැනීමට සන්නායකතා මිනුම් භාවිතා කරයි. ඊළඟ එක ලියන්න. සන්නායකතා මිනුම් මගින් අනුමාපන සිදු කරගත හැක. සන්නායකතා මිනුම් මගින් අනුමාපන සිදු කරගත හැක. එතකොට සාමාන්‍ය විද්‍යාගාරදී අවාසනාවන්ත විදිහට අපිට ඒරවල මට්ටමේදී ඒක බලන්න හම්බෙන්නේ නැහැ. මම පින්තූරයක් දාන්නම් මේ වීඩියෝ එකේ. සන්නායකතාව මයින්න කන්ඩක්ටිවිටි මීටර් කියලා නැත්නම් සන්නායකතා මානය කියලා මේ උපකරණයක් තියෙනවා. එතකොට සන්නායකතාව කන්ඩක්ටිවිටි මීටර් නැත්නම් සන්නායකතා මානය කියන උපකරණයෙන් මනින්න පුළුවන්. ඒකත් අපි ඔහොම යටින් ලිව්වහම මේ පාඩම ඉවරයි. මේ කොටස ඉවරයි. එහෙනම් ලියන්න. සන්නායකතා මිනුම් ලබා ගැනීමට සන්නායකතා මානය නම් උපකරණය භාවිතා වේ. සන්නායකතා මානය නම් උපකරණය භාවිතා වේ. මෙන්න මේකත් ලියන්න. කන්ඩක්ටිවිටි මීටර්. කන්ඩක්ටිවිටි මීටර් එක පාවිච්චි වෙනවා. මම මේක වීඩියෝ එකේ අන්තිමට දාලා තියන්න ඉමේජ් එක. හරි. එහෙනම් මේ ටික හොඳට පාඩම් කරන්න. අද කරපු කොටස සහ කලින් කරපු කොටස් දෙකම පාඩම් කරන්නනේ වැඩිපුර තියෙන්නේ. හොඳට පාඩම් කරන්න. මෙන්න මේක ඉතින් මේ ටික පාඩම් කරගත්තට පස්සේ ඔයිට එහා ඉතින් මේ දෙයක් අහන්නෙත් නැහැ විභාගෙට ඔය ටික තමයි තියෙන්නේ. ඒක නිසා මේක ලේසියෙන්ම කොට දා ගන්න පුළුවන් කොටසක්. කරුණා කරලා මේක අතාරින්න එපා. දැන් තියෙන තෙල මොන මගුලක්ද මන් දන්නේ එපා වෙනවා මේක පාඩම් කරන්න තියෙන කියලා හිතන්න එපා. ලස්සනට නෝට් එක හදන්න. නෝට් එක හදලා පිළිවෙලට අපි මේකේ වැඩ ටික කරමු. මං කලිමුත් පොරොන්දු වුණා වගේ විභාග ප්‍රශ්න අවුරුදු 10ක විභාග ප්‍රශ්න කරනවා 2011 ඉඳන් 2020 වෙනකම්. එතකොට ඉතින් මේ පාඩම කොහොමත් 2021 ගේ පේපර් එකත් ඔයගොල්ලන්ට කිසිම කරදරයක් නැතුව ලියා ගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරමු.